ළඟම සරිසරා රසපදම් ගලපාලා නික නික හැඩමවනා ලියන් සරසනා ලියන් සනහනා ලියතමරා සිතාදියෙන් ආපහු මගේ ගමට යන්න ආසයි මට. ඒත් ගමට යන්නට දැන් පාර මතක නැත්තේ. ඉතිරව ඇති සුළු වස්තුව රැකගෙන ආපහු එන්නට ඈත ඉඳන් අතවනලා අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. මහගම සේකරයන් ලියපු ගම අමතකයි කියන පද්‍ය පන්තියේ කවියක් තමයි මම ඔබට කිව්වේ. ඉතින් අයි ඔබ හිතනවා ඇති මේ අද වගේ දවසකයි මම ගම මතක් කරන්න කියලා. ඉතින් අපි දන්නවා හැමෝම මේ දාලුත් අවුරුද්දට ගමට යන්න බැරි වුණු යන්න පුළුවන් වුණු මේ හැමෝම ගමට හුඟක් ආදරය කරනවා කියලා. ඉතින් මේ දාලුත් අවුරුද්දේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ලියතම්බර අපි ඔබට සුබ පතනවා. හොඳයි ඉතින් අපි අද සෝදානම් වෙන්න වගේම ආරම්භ කරන්න ලියන් සරසන ලියන් සනහන ටෙලිවිෂන් විලාසිතාව ලියතම්බරා. ඔව් අලුත් අවුරුද්ද ලැබලා ඉවරයි. අලුත් අවුරුද්ද ලැබලා දවසකුත් පහ වෙලා ඉවරයි. ඉතින් අලුත් අවුරුද්දේදී පරණ සිතුවිලි අපේ හිතේ ඒ විදිහෙම තිබුණොත් එහෙම ඒක ඒ තරම් ගැළපෙන්නේ නැහැ නේද? ඉතින් මේ අලුත් අවුරුද්දේදී අලුත් සිතුවිලි, අලුත් ආකල්ප ඒ විතරක් නෙමෙයි අලුත් ක්‍රියාකාරකම් ඒ හැම දෙයකින්ම අලුත් වෙන්න පුළුවන් නම් තමයි අපිට අපේ ජීවිතයේ දිහත් අලුතින් සාර්ථකව බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසාම ඔබට අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන අදත් ලියතම්බරා වැඩසටහන තුලින් අපි මේ විදිහට පුරා පැය දෙකක් ඔබ වෙනුවෙන් කරන්න සූදානමින් ආවා. ඉතින් ආරම්භ කරන්න සූදානම් ලියන් සරසන ලියන් සනසන ටෙලිවිෂන් විලාසිතාව ලියතම්බරා. ඉතින් ඔබට මතක ඇති ආදරණීය සඳුදා දවසේදී අපි හැමදාමත් වගේ ගමේ ආහාර වලටනේ ප්‍රධාන තැනක් දෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි සූදානම් ගමේ ආහාරයක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මේ දවස්වල තෙල් ආහාර එහෙම නැත්නම් රස කැවිලි කාලා ගොඩාක් අය පොඩක් පැත්තකට වෙලානේ ඉන්නේ. ඉතින් අද දවසේදී ඔබ වෙනුවෙන්ම අපේ ෂෙෆ් සූදානම් වෙලා තියෙනවා වෙනස්ම විදිහේ ආහාරයක් හදන හැටි කියලා දෙන්න. ඉතින් වෙනදා වගේම අද සඳුදා දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ ගමේ ආහාර වලට ප්‍රවීණයෙක් වුණු ෂෙෆ් රුක්ෂාන් දාබරේ. ෂෙෆ් සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ෂෙෆ් අපි කියමු නේද අපේ ගෙදරින් අපේ යාළුවන්ට අද දවසේදී අපි හදන්න කියලා දෙන්න හදන ආහාරය කොහමද කියලා. ඔව් විශේෂයෙන් චතු කන්නම කැමති දෙයක් තමයි කරවිල. ඉතින් කරවිල අලුත් විදියකට ඔබට කන්න පුළුවන් දරුවන්ට කන්න පුළුවන් විදියට තමයි තාමත් රසවත්ව හදලා දෙන්න හදන්නේ අද. තාමත් රසවත්. මොකද අපි තෙල් කෑම කාලේ ඉවර වෙලා ඉතින් අපි ශරීරය දිහා බලන්න ඕනේ. අපේ ඇඟේ තියෙන තෙල් අයින් වෙන්න. ඉතින් සූපේදී එක් විදියට රස විතරක් නෙවෙයි ගුණ පැත්තම බලලා තමයි අපි අද ආහාරය හදන්නේ නේද ෂෙෆ්? ඉතින් අපි ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්න කලින් වෙනදා වගේම වාසනාවට අවස්ථාව දෙන්න තමයි මේ සූදානම. වාසනා ඔව් චතු වැඩසටහන ආරම්භයේදීම කිව්වනේ අපි වෙනස් වෙන්නට ඕනේ කියලා. අපි හැමදාම අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරනවා අපි ඔබට මතක් කරනවා ජීවිතේ හැම දවසක්ම අලුත් කරගන්න මහන්සි වෙන්න වෙනස් කරගන්න මහන්සි වෙන්න. මේ අලුත් අවුරුද්දට කලින් ඔබ හිතපු පදපු ඔබ කරපු හැමදේම අමතක කරලා අලුතෙන්ම අලුත් කාලයක් විදිහට අලුත් අවුරුද්දක් විදිහට මේ පටන් ගන්න ජීවිතය ආයමත් පටන් ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ඔබ ගැන හිතුවා මෙන්න මේ විදිහට. අපි මේ දවස් ටිකේම කතා බහ කළා පහුගිය ගෙවුණු සති ගණනාව තුළ අපි ඔබත් එක්ක කතා කළා ජීවිතේ හරි ගස්ස ගන්න ඕන විදිහ. කෙනෙක්ගේ ජීවිතේ අපි හැමදාම කියනවා දුක් පැත්තකුත් ඒ වගේම සතුටුදායක පැත්තකුත් මේ දෙකම හැම කෙනෙකුටම බලපානවා. හැම කෙනෙකුටම පොදුයි. ඔබේ දුක විතරක් නෙමෙයි අපි ඔබට කියන්න කියලා කිව්වේ. ඔබේ ජීවිතේ සතුටුදායක කතාවත් අපිත් එක්ක බෙදා ගන්න කියලා අපි ඔබට මතක් කළා. ඒ නිසාම අපි හිතුවා අද ජීවිතේ බොහොම අමාරුවෙන් ජයගත්ත කෙනෙක් එක්ක කතා කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් අපි නිෂ්පාදක මණ්ඩලයට හැකියාව ලැබුණා එහෙම ජීවිතයේ ජයගත්ත කාන්තාවක් එක්ක කතා කරන්න. අපි බලමු අය මොනවද කියන්නේ කියලා. අවුරුදු ගානකට කලින් ගොඩාක් දුක් විඳ මම අද කතා කරන්නේ නම් ගොඩක් සතුටින්. මගේ මහත්තයා කර ඉඳපු කඩේ පාඩුවට ගිහිල්ලා වහලා දාන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි ගොඩාක් අමාරුවෙන් ජීවත් වුණේ. ඉතින් ඒ මිනිස්සයාට පවුලේ බරක් කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. කන්න බොන්නයි විනෝද වෙන්නයි විතරයි යාට ඕනුනේ. මීට අවුරුදු 4කට විතර කලින් මේ වගේම අවුරුදු කාලයකදී මට කන්න බොන්නවත් නැතුව ඉන්න හිටපු කාලයක් තිබුණා. ඒ කාලෙදි තමයි මට හිතුනේ කඩවල් දෙක තුනකට කැවුම් කොකිස් වගේ කැවිලි ಜಾති හදලා කඩවල වලට දාන්න ඕනේ කියලා. දෙයියන්ගේ පිටින් ඊට පස්සේ මට ගොඩාක් ඕඩර් ලැබුණා. ඒකෙන් තමයි මම දියුණු වුණේ. ඊට පස්සේ හැම අවුරුදු කාලෙට විතරක් නෙමෙයි මේ කැම වලට ඉල්ලුම තියෙන්නේ. හැම කාලෙදිම වගේ මගුල් ගෙවල් වලට උත්සව අවස්ථාවලට ඕඩර්ස් ලැබුණා. ඊට පස්සේ
අපිට ඒ ඉල්ලන ඕඩර්ස් දී ගන්න බැරි තරමට වැඩ වැඩි වුණා. මුලින්ම කැම කූඩයක් උස්සගෙන බස් එකේ ගියපු මම අද කියන්න සතුටුයි සේවකයෝ 4 දෙනෙක් එක්ක වාහන දෙකක හිමිකාරයෙක් වෙලා ඊටම සතුටින් මගේ රැකියාව කරගෙන මගේ දරුවෝ දෙන්නට එක්ක සතුටින් කාලය ගත කරනවා. වෙනදාට 3 වේලටම තියා එක වේලක්වත් කන්න දෙන්න තිබුණේ නැති මම අද දරුවෝ 3 දෙනාට 3 වේලම හොඳට කන්න දීලා හොඳ පවල් ජීවිතයක් ගත කරනවා. මිනිස්සෙක් හිටියට ඒ මිනිස්සයා ඉන්නේ නමට විතරයි. මගේ ධෛර්යයෙන් තමයි මගේ උත්සාහයෙන් මගේ මහන්සියෙන් තමයි මම හැමදේම ගොඩනගා ගත්තේ. අපි ගෑනු කියලා නෙවෙයි. අපිට ඕනම දෙයක් හිතේ හයියෙන් කරන්න පුළුවන්. ගෑනු දෙන මිනිස්සු ගන්නට හදාගන්න. ඔව් ඉතින් අපි හැමදාම කියනවා වගේ ඔබට ජීවිතේ උත්සාහයක් ගන්න අද හෝ හෙට හෝ මේ දැන් මේ මොහොත හෝ ජීවිතේ එක ශක්තියක් කරගෙන ඔබට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒ හයිය තියෙන්නේ ඔබේ හිතේ. ඔබට පුළුවන් ඒ දේ කරන්න. ඉතින් මේ දාලුත් අවුරුද්දේ අපි ඔබට මතක් කළානේ ජීවිතේ හරියට හරි ගස්සගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා. ඉතින් ඇය කතා කරපු ඒ වචනත් එක්ක ඇය බොහොම සාර්ථක වෙච්ච කතාවක් බොහොම ලස්සනට අපිට කියනවා. ඉතින් ජීවිතේ එහෙම තමයි අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ස්වාධීන වෙලා තව කෙනෙක්ගෙන් ඉල්ලගන්නේ නැතුව මං අද මෙතන ඉන්නේ කියලා බොහොම සතුටින් කතා කරන්න. ඔන්න අවස්ථාව තිබෙනවා මේ දාලුත් අවුරුද්දේ ඔයාලට ලියතඹරා බලන් ඉන්න ඔබ හැම කෙනෙක්ටම ඔබේ ජීවිතයේ සතුටුදායක කතාව අපිත් එක්ක බෙදා ගන්න. අපි හවස 4 වෙනකන් ඔබේ නිවහනේ ඉන්නවා. මම මතක් කරනම් අපගේ දුරකථන අංක 01143444 01143466 කියන දුරකථන අංක වලට ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඔව් අසනා. ඉතින් අන්න ඒ වගේම තමයි අද දවසේදී අපි ඔබට පටන් ගැනීමේදී කිව්වා අපි කොහොමද ගමේ ආහාරයක් හදන්නේ කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් ගමේ ආහාර කිව්වම මමයි ෂෙෆුයි මම හිතන්නේ අද දවසේදී තමයි අපි මුලින්ම හම් වෙන්නේ නේද ෂෙෆ්. ඉතින් ඔන්න අපි කිසිම ආධුනිකත්වයක් නැහැ ෂෙෆ් මට ඒ වුණාට. ඉතින් අපි දෙන්න අද එකතු වෙලා සමගියෙන් තමයි මේ ආහාරය හදන්න යන්නේ. එහෙම නේද ෂෙෆ්? ඔව් මේ 2019 අලුත් අවුරුද්ද. ඉතින් සමගියෙන් සාමදානෙන් ඒ වගේම තමයි නිරෝගීකම විශේෂයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි නිරෝගීකම තියෙනවා වගේම චතු වගේ ලස්සන වෙන්නත් කැමති නම් අනිවාර්යයෙන්ම කරවිල කන්නම ඕනේ. ඉතින් මම ඊටමත් රසවත් විදිහට තමයි ඔයගලන්ට හදන්න කියලා දෙන්නේ මේ කරවිල හින්දුමක්. කරවිල හින්දුමක්. ඒ කියන්නේ චතු කරවිල පොඩි ගෙඩි තමයි මේකට ගන්නෙ. මම අවශ්‍ය ද්‍රව්‍යත් එහෙමම කියන්නම් චතු. ඔව් කියමු නේද. විශේෂයෙන් අපි කරවිල සාමාන්‍ය අඟල් දෙකක දෙකමාරක ගෙඩි ගන්නවා කීපයක්. ග්‍රෑම් 500ක් විතර අවමිරිස් රතු ලුණු බොම්බයි ලුණු අපිට එකතු කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තක්කාලි සුදු ලුණු කුරුඳු පොත්තක් ඒ වගේම මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු කරපිංචා ඒ වගේම අපිට මාළු මස් ඒ වගේ කන්න කැමති අයට එකතු කරන්න පුළුවන්. නැත්නම් වෙජිටේරියන් උනත් මේක හදා ගන්න පුළුවන්. තම්බාගත් අල දියකිරි මිටිකිරි ඒ වගේම තමයි චතු විශේෂයෙන් උදේට මෙන්න මේ වගේ ග්ලාස් එකක් බොනවා. ඉතින් පොල් වතුර ග්ලාස් එකක් බොන අනිවාර්යයෙන්ම දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. මේ බීම ಜಾති වලට වඩා පොල් වතුර කියන්නේ දිව්‍ය ඖෂධයක්. මේක බොන්න පුළුවන් නම් හැමදාම හෙම්බිරිසාව කැස්ස තියෙන වෙලාවට බොන්න එපා. මේක හැමදාම බොන්න පුළුවන් නම් ඊටම දිව්‍ය ඖෂධයක්. මොකද පිටරටවල වල අපේ පොල් වතුර ටික රුපියල් 1000කට 1500කට තමයි සාමාන්‍යයෙන් ලීටරයක් විකුණන්නේ. ඉතින් අපිට අගයක් නැහැ. නමුත් පොල් වතුර ටිකක් බොන්න ඒක ඉතාමත් ගුණයි. ඉතින් ෂෙෆ් අපේ ගෙදර අපේ අම්මලාට උයනකොට පුළුවන් අපේ පොඩි ළමයි වෙනුවෙන්ම මේ පොල් වතුර ටික පොල් ගෙඩිය පාලි ඉවරලා පොල් වතුර ටික පොඩි ළමයිට දෙන්න නේද? ඔව් එහෙම නැත්නම් අම්මට උනත් බොන්න පුළුවන් ෂෙෆ් ලස්සන කියලා හිතනවනේ. විශේෂයෙන්ම ලස්සන කියන්නේ අපි සමහරක් වෙලාවට ඇඟ ඇතුලෙන් හැම දෙයක්ම අපි නිවිච්ච දේවල් ගන්නවා නම් අපි ඊටමත් ඖෂධීය දේවල් ගන්නවා නම් විශේෂයෙන් වැඩිපුර ලස්සන වෙන්න පුළුවන්. එතකොට තමයි ලස්සන වෙනවයි කියන්නේ අපි මූණට වඩා ඇඟ ඇතුළ සහ නිරෝගීභාවය සහ තව ආයු කාලයක් ජීවත් වෙන්න පුළුවන් චතු. ෂෙෆ් අපි ආපහු සැරයක් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මතක් කරමු. මොකද අපේ අර ගෙදර ඉන්න අපේ ලියතඹරා පොත තියන අය ඉන්නවනේ. ඉතින් ලියතඹරා පොතේ ඔන්න අද දවසේදී ලියා ගන්න අපි හදන්න යන්නේ කරවිල හින්දුමක් නේද? හින්දුමක්. කරවිල හින්දුමක් තමයි හදන්න යන්නේ. ඔන්න ෂෙෆ් ආපහු සැරයක් කියන්න සූදානම් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. එහෙනම් ෂෙෆ් අපි කියමු. කුඩා කරවිල ගෙඩි ඒ වගේම තමයි අමු මිරිස් රතු ලුණු හරි බොම්බයි ලුණු හරි ඔබට ගන්න පුළුවන්. තක්කාලි ඒ වගේම තමයි සුදු ලුණු කුරුඳු පොත්තක් මිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේම කහ කුඩු කරපිංචා මස් මාළු ඕගලන්ට ගන්නවා නම් ඒ වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම අල තම්බල දියකිරි මිටිකිරි පොල් තෙල් ස්වල්පයක් ඒ වගේම ලුණු පොල් වතුර මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය මේ
කරවිල හින්දුම හදාගන්න. මේක විශේෂයි චතු. මේ කරවිල හින්දුමක් කිව්වට මේ ගෙඩියෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉතින් කන්නේ ෂෙෆ් කරවිල බැදුමක් එහෙම නැත්නම් මොනවා හරි හොදි ටිකක් දාලා හොද්දක් ඒ වගේ දේවල්. ඒ වුණ අද දවසේදී අපේ ෂෙෆ් බලාපොරොත්තු වෙනවා ඔබට වෙනස්ම විදිහෙන් කරවිල කන හැටි කියලා දෙන්න. හරි. මේක තිත්ත නෑ. මේක තිත්ත මං ඇරලා දෙනවා 140ක් ඔබට මේ තිත්ත ගතිය ඇරලා දෙනවා. ඒකට තියෙන අපි ඖෂධීය දෙයක් පාවිච්චි කරනවා. ඒකට පුංචි ළමයිටත් කන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. හරි. හැබැයි අපි කරවිල හින්දුම හදන්න කියලා දෙන්න සූදානම්. ඊට කලින් අපි කෙටි විරාමයකට ගිහින් එන්න තමයි හදන්නේ. නිතරම රැඳී සිටින්න ලියතම්බරා සමගින්. ලෝකයේ ජනප්‍රියතම පොප් ගායකයා මයිකල් ජැක්සන්ගෙන් දවසක් මාධ්‍යවේදිනියක් බොහොම අපූර්ව ප්‍රශ්නයක් අහනවා. මම කැමතියි මේ ප්‍රශ්නවත් එක්ක මේ විදිහට බෙදා ගන්න. ඔහු දුන්නු පිළිතුරත් බොහොම අපූර්වයි. මාධ්‍යවේදිනිය අහනවා ඔහුගෙන් ඔබ ලොව සිටිනවා ජනප්‍රියතම පොප් ගායකයා. ඉතින් ඇයි ඔබ තවත් මේ තරම් පුහුණු වෙලා මහන්සි වෙන්නේ? ඇත්තටම ඔබට මේ පුහුණුවීම් කරලා එපා වෙන්නේ නැද්ද කියලා. එතකොට ඔව් මෙන්න මෙහෙම උත්තරයක් ලබා දෙනවා. මම එක දවසක් පුහුණු වුණේ නැත්නම් අනිත් දවසේ මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මම සතියක් පුහුණු වුණේ නැත්නම් ඒ වෙනස මගේ කණ්ඩායමට හොඳට දැනෙනවා. මම එහෙම සති දෙක තුනක් පුහුණු වුණේ නැත්නම් ලෝපුරා ඉන්න මගේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස හොඳින්ම දැනෙනවා. එතකොට මුළු ලෝකයටම ඇත්තටම මාව එපා වෙයි. ඔහු දෙන්නේ යන්නේ වගේ උත්තරයක්. ජීවිතේ අපි හැම දවසක් ගැනම හිතනවා නම් නෑ මම හෙට දවස ගැන කලබනාකාරීත්වයක් අවශ්‍ය වෙන්නේ නෑ මම පුහුණු වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ මම මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම හොඳම තෘප්තිමත් මම හරි තැනට ඇවිල්ලා ඉන්නවා කියලා නැහැ. එහෙම කරන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ ඉස්සරහට යන්න හැම දවසක්ම අලුත් වෙන්න ඔබ පුහුණු වෙන්නට අවශ්‍යයි. ඒ පුහුණුව ඔබ ළඟ තිබෙන්නට ඕනේ. අපි වචනයක් පාවිච්චි කරනවා. නිරන්තර පුහුණුව. සතත අභ්‍යාසය. ජීවිතයේ මේ විදිහට හැම දෙයක්ම සාර්ථක කරගන්න ඔබේ ජීවිතයට අන්නේ පුහුණුව අවශ්‍යයි. ඉතින් ඒ විදිහට ජීවිතේ ජයග්‍රහණය කරපු කෙනෙක් නම් ඔබට පුළුවන් අද අපිට කතා කරන්න. ඉතින් අපි සූදානම් මේ විදිහට ජයග්‍රහණය කරපු ඔබට අවස්ථාව ලබා දෙන්න මම මතක් කරන යලිත් අපේ දුරකථන අංක 0114334444 01143344 66 වෙනි දුරකථන අංක වලට ඔබට පුළුවන් අපිට කතා කරන්න. චතු මොකද ඔය පැත්තේ වෙන්නේ? ඔව් වාසනා ඇත්තටම වාසනා කිව්වා වගේම අනිවාර්යයෙන්ම ජීවිතේ අලුතින් දකින්න නම් අලුත් දේවල් හිතන්නම ඕනේ. එහෙම තමයි. ඉතින් ඒ වගේ තමයි අපේ ෂෙෆ් අද දවසේදී අලුත් දෙයක් හිතලා තියෙනවා. ඒ තමයි අපි හැමදාම තිත්ත රසට කන කරවිල ගෙදරින් ගොඩක් අය කරවිල කිව්වම චුටක් කන්න කැමති නැහැ. නමුත් අද දවසේදී ෂෙෆ් අලුත් විදියට හිතලා තියෙනවා. අලුත් අවුරුද්ද නිසා අලුත් විදියට හිතලා ෂෙෆ් ඔන්න අලුත් කෑමක් තමයි අද හදන්න යන්නේ කරවිල වලින්. නේද ෂෙෆ්? තිත්ත කරවිල වලින් අලුත් කෑමක් නේද? තිත්ත කරවිල. අන්න ඔතන දැන් සමහරක් වෙලාවට චතු මේ තුඹ කරවිලත් කරවිල කියනවා. තුඹ තිත්ත නැහැ. ඒකින්ද අර කරවිල කිව්වම කාටත් තිත්තයි. ඇපල් කරවිල නම් එපා කියලා කියනවා කෑමේ තියෙනකොට බෙදන්න නේද? කෑම මේසේ තියෙද්දි. අනිවාර්යයෙන්. ඉතින් කරවිල අම්මලා දැනගන්න ඕනේ විශේෂයෙන් දරුවන්ට පොඩි මැජික් එකක් කරලා ඒක රස නැති වෙන්න රස වැඩි කරලා හදලා දෙන්න. ඉතින් චතු මම ඉස්සෙල්ලාම කියන්නම් කොහොමද කරවිල ගෙඩිය හදන්නේ. මේක තුඹ කරවිල වෙන්නත් පුළුවන්, පොඩි කුඩා කරවිල වෙන්නත් පුළුවන්. බටු කරවිල කියන්නේ ඒක වෙන්නත් පුළුවන්. ඉතින් දැන් විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ වැවෙන්නේ සාමාන්‍ය මැලේසියන් කරවිල ටිකක් ලොකුයි නිකාර. වැටකොළු කරලක් විතර ලොකුයි. ඉතින් ඊට වඩා මේ කුඩා කරවිල ගන්නවා නම් ඉතාමත් ගුණයි. ඉතින් පුළුවන් තරම් ඕගලන් පොඩි තැන කුඩා කරවිල ගෙඩියක් තෝරගන්න ගෙදර අයට හදලා දෙද්දී නේද? ඒ වගේ චතු වවා ගන්න පුළුවන් නම් පොඩි කරවිල වැලක් වවා ගන්න අනිවාර්යයෙන්ම මම කියන්නේ දියවැඩියාවට ලෙඩට ඒ වගේ හොඳයි කියලා මම වෙනම කියන්නේ හැම රෝගයකටම මේ කරවිල විශේෂයෙන් හොඳයි. රාත්‍රී කාලයේදී මේ වගේ දේවල් ආහාරයට ගන්න එපා. සමහරක් වෙලාවට විසක් ආවොත් අපි කියමු සතෙක් දෂ්ට කරොත් ඒ විසට තිත්ත තියෙන දෙයක් කෑවොත් ඒක හොයා ගන්න බැරි වෙනවා. හරි. ඉතින් ෂෙෆ් අපි අනිත් ටික කියලා දෙන්න කලින් වාසනාට දුරකථන ඇමතුමක් තියෙනවා. වාසනා. ඔව් චතු අපි සූදානම් දුරකථනය නදින්න ඔබට අවස්ථාව ලබා දෙන්න. ආයිබෝවන්. 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 ඔව්. කතා කරන්න. මම ඇත්තටම මේ මගේ විවේකයේ විනෝදවත් කරන්න කියලා හිතලා මේ ෆ්‍රිජ් එකක් ආස්කිට යෝගට් මේවා පොඩි නිෂ්පාදන මේ අලවි කරන්න ගත්තා ළමයි පොඩි කාලේ. දැන් ළමයි ලොකුයි ඇත්තටම ඒක දැන් මට අමතර ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් බවට පත් වෙලා. ඉතින් හරි සතුටුයි මම අනිත් අයටත් කියන්නේ නිකන් ඉන්න වෙලේ ඒ වගේ දෙයක් කරාම Tamanට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියට මේ දාලුත් අවුරුද්දේ ඉතඹර ප්‍රශ්නහනට හා බොරා කියලා කතා කරලා බොහොම සතුටුදායක කතාවක් බොහොම සතුටුදායක ප්‍රවෘත්තියක් අපිත් එක්ක බෙදා ගන්න එකතු වුණාට ජීවිතේ මේ හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා නම් ඉතුමිය කිව්වා වගේ මේ ජීවිතේ ඉස්සරහට යන්න නිකම් බලන් ඉන්නේ නැතුව තව කෙනෙක් දෙනකම් බලන් ඉන්නේ නැතුව ඔන්න මේ ඉතුමිය කියන විදිහට ඔබට පුළුවන් ජීවිතේ ඉස්සරහට යන්න කෙනෙක් එහෙම කරා නම් තව කෙනෙකුට ඒක කරන්න බැරි වෙන්නේ නැහැ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ අපි උත්සාහ කරමු ජීවිතේ ජය ගන්න ඉතින් ආරාධනා කරනවා අපිට කතා කරලා ඔබේ ජීවිතේ ඒ සතුටුදායක කතාව අපිත් එක්ක බෙදා ගන්න කියලා. චතු මේ මම කැමතියි ෂෙෆ්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. මේ ෂෙෆ් මේ අපි සාමාන්‍යයෙන් ගෙදර කරවිල හදද්දී මේ අම්මලා අච්චම්මලා කියන දෙයක් තියෙනවා මේ වැඩිපුර මේ හැඳි ගන්න එපා කියලා. ඒ කතාව ඇත්තද? ඔව් කරවිල වැඩිපුර හැඳි ගෑවම ගොඩක් වෙලාවට ඒ ගුණේ නැති වෙනවා. සමහරක් වෙලාවට මේ කරවිල කියන්නේ ඉතාමත් ඖෂධීය ගුණයක්. දැන් ගොඩක් අය මේ ගැන හිතන්නේ නැහැ. මේ හිතන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඉතින් ගොඩක් වෙලාවට මතක තියාගන්න කරවිල ගත්තොත් එහෙම මම සූපේදියෙක් විදියට බදින එකත් මම කැමති නැහැ. බෙදලා කනකොටත් ඒ ගුණේ 80%ක් අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ අමුෙන්ම ගන්න මේ කරවිලයක වැඩි දිය කරගන්න නැතුව ඉතාමත් ගුණයි. මොකද ගොඩාක් තැඹුණොත් මේක හොද්දට යන්න පුළුවන්. ඉතින් කරවිල සාමාන්‍යයෙන් 3 කාලට විතර තම්බල තමයි කන්න ඕනේ. ඉතාමත් ගුණයි. ඒ වගේම තමයි ඔබ දැන් මම කියලා දෙන්නම් කොයි විදිහටද මේ කරවිල එක හරියාකාරව හදාගන්නේ. සමහරක් වෙලාවට ඔබ දන්නවා කරවිල හේන් වල ওই වැල් වල මේ කරවිල ගෙඩිය මල ඇවිල්ලා පොඩි කුඩා ගෙඩියක් එනකොට චතු මේකට ගහනවා කිමිකල් එකක්. මොකද පොඩි මැස්සෝ කන්න තියෙන්නේ. එතකොට ඒකින්ද කරවිල ටික අරගෙන මේ ඔබට පුළුවන් කරවිල ටික කඩාගෙන ඒක විනාඩි 20ක් විතර සාමාන්‍යයෙන් මද රස්න වතුරයක දාලා තියන්න. එතකොට ඒ ගහපු කිමිකල් එක එළියට යනවා. ඊට පස්සේ ආයෙත් හොදලා තමයි වැඩේට ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට වැඩේට ගත්ත එකක් තමයි මේ අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් දෙන්න යන්නේ මුලින්ම ෂෙෆ් කරවිලගේ තිත්ත නැති කරගන්න විදිහද? තිත්ත නැති කරගන්න ඊට ඉස්සෙල්ලා ඕගොල්ලන් කරගන්න ඕනේ. මේක දැන් මම පිරුවමක්නේ හදන්නේ. මේක දැන් ඕගොල්ලන් දන්නවා. අපි පිරුවම් ඉතින් ගොඩක් දේවල් හදන අපි මොනවාද මාළු මිරිස් වලට පිරුවම් දාලා තියෙනවා. ඒතර අපි තව එක එක ಜಾති වලට එහෙම දාලා තියෙනවා ෂෙෆ්. අද දවසේදී ඔන්න අපි ඉතින් වෙනස් විදිහට කරවිල. කවුරුත් කන්න අකමැති පොඩ්ඩක් තිත්තයි කියලා හිතන කරවිල තමයි අපි අද වෙනසක් කරන්න හදන්නේ. එහෙම නේද? මේ විදිහට මීට වඩා කුඩා ගෙඩි ගන්නවා නම් පුළුවන්. මොකද එක කටට කෑවම තමයි මේක රස. නිකන් කොක්ටේල් එකක් වගේ. සාමාන්‍ය කොක්ටේල් අයිටම්ස් එකපාරමනේ කන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලපටි ගෙඩි මේ විදිහට සුද්ධ කරගන්න. අපි මේ අතින් ඇල්ලුවට විශේෂයෙන් හොඳට අත හොදලා ඉන්නේ. මේ විදිහට චතු මේ ඇට ටික අයින් කරන්න පුළුවන්ද චතුට? පුළුවන්. හරි. අපි අතින්ම අයින් කරමු. ඔව්. චතු අතේ හෙදුවා නේද? ඔව් සේදුවා. හරි. සාමාන්‍ය වෙන්න ඕනසේ පලාගෙන ඉවර වෙලා කරවිල ගෙඩිය. අපි කරවිල ඇට. ෂෙෆ් මේ කරවිල ගෙඩිය වැඩිපුරම මේ තිත්ත ඇට ටිකද එහෙම නැත්නම් පොත්තද? මෙහෙමයි. සාමාන්‍යයෙන් කරවිල ලපටි යට කන්න පුළුවන්. සාමාන්‍ය මුළු කරවිල ගෙඩියම තිත්ත නෑ. තිත්ත කරගත්තොත් තමයි මේක තිත්ත වෙන්නේ. ඉතින් එන මම නම් ෂෙෆ් කරවිල ගෙඩි මම හිතන්නේ ඇටි අර හැපෙනකොට රසයි නේද? ඔව් ඒ ලපටි මේ විදිහට ෂෙෆ් කිව්වා වගේ ඔන්න මම මෙන්න විදිහට ඇට ටික අයින් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අයින් කරගත්ත කරවිල ටික මේ විදිහට අපි දා ගන්නවා. දාගෙන ඉවරලා මම ඕගලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා මේ මොනවද? පොල් වතුර. පොල් වතුර. ඔබේ ලස්සන ගුණ වඩවන්න හොඳම දෙයක් තමයි පොල් වතුර කියලා අපේ ෂෙෆ් කිව්වා. ඉතින් ෂෙෆ් ඔන්න කරවිල එකට මුලින්ම දැම්මේ පොල් වතුර කෝප්පයක් තමයි. ඔව්. ඊට පස්සේ අපි ඒක මද ගින්නේ තියනවා නේද? මද ගින්නේ තියන්න. ඉතින් මේකෙන් තමයි චතු තිත්ත නැති වෙන්නේ. අවශ්‍ය නම් ඕගොල්ලෝ ලුණු ටිකක් දා ගන්නත් පුළුවන්. අපිට ෂෙෆ් මේ පොල් වතුර වෙනකොට වෙන මොනවද දාන්න පුළුවන්? මෙහෙමයි. සාමාන්‍යයෙන් පොල් වතුර තමයි මේකට මම යොදාගත්තේ. සමහරක් අය ගෙවල් වල මම දැකලා තියෙනවා සීනි දාලා. සීනි. ඉතින් ඒවා ගුණ නැහැ. ගුණ නැහැ. ඒතකොට අර මේ දවස්වල රස කැවිලි කෑවයිට තව ටිකක් වැඩිපුර තනි රස ඇඩ් වෙනවා නේද? ඉතින් ඒකින්ද අපිට මේ විදිහට ගමේ කෑමනේ ඉතින් අපි ඔන්න ගමේ දේවල්ම කියන්නේ අපේ වත්තේම නෙලාගත්ත දේවල් තමයි එකතු කරගෙන අද දවසේදී කෑම හදන්න සූදානම්. මේක තිත්ත නෑ චතු විශේෂයෙන් මේකට අපි පොල් කිරි එකතු කරනවා. ඒ වගේම තමයි ඊටමත් හොඳ කට්ලට් එකට අපි මිශ්‍රණයක් එකතු කරනවා වගේ කට්ලට් වල ඒ වගේ මිශ්‍රණයක් එකතු කරනවා. මේ කිසිම තිත්තක් නෑ. මේ කන්න පුළුවන් කිසිම තිත්තක් නෑ. ඉතින් අර පැණි රහ කියලා හිතන්න එපා. ඉතින් මම මේ කරන්නේ ඕගලන්ට කරවිලම චුට්ටක් හරි තියෙන්න ඕන තිත්ත ෂෙෆ්. නැත්නම් ඉතින් කරවිල කියලා අපිට හිතෙන්නේ නැහැ. ඔව් ඉතින් කෝපි එකක් බොනකොට වෙනස් එකක් අපි තේ එකක් බොනකොට වෙනස් ඉතින් ඔය විදිහට තියෙන්න ඕන. ඉතින් මේක අවුරුදු මේසෙට ඔයගලගේ නෑදෑ හිත මිතුරන්ට හදලා දෙන්න පුළුවන් ඉතාමත් රසවත් දෙයක්. ඉතින් චතු විශේෂයෙන් කරවිල වලට ගොඩක් ආසයි ඉස්සෙල්ලා කිව්වා. මම ආසයි. මම කරවිල වලට ගොඩක් ආසයි කියලා.
ඉතින් වාසනාත් ඉතින් මේ ටිකේම මහන්සි වෙලා එන හින්දා වාසනාට කරවිල වලට ගොඩක් වාසනාත් කරවිල වලට ආසයි. මොකද ඉතින් ඕගොල්ලන් දන්නවනේ. වාසනා එන්නේ ලස්සන වෙන මං හිතන්නේ වාසනා මේ දවස්වල දිගටම කරවිල කනවා. කරවිල කනවා. එතකොට අපි කරවිල කන්නේ නැති හින්දාද අපි කැත වෙන්නේ? එහෙම බෑනේ. මේ අපි අද ඉඳන් කමු ෂෙෆ්. දැන් තිත්ත නිසානේ අපේ ගෙදර ඉන්න අපේ යාළුවෝ කන්නේ නැත්te අපි චූටි ළමයි කන්නේ නැත්තේ තිත්ත නිසානේ. ඔන්න අද දවසේදී අද ඉඳන් අම්මට කියලා අනිවාර්යෙන් මේ කරවිල පිරවුම නේද? කරවිල පිරවුම හදලා කන්න. ඒතකොට ඉතින් ඔයාලට පුළුවන් රුව ගුණ දෙකම එක ගානට අරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඉතින් හොඳ ඩිෂ් එකක්. හොඳ ඩිෂ් එකක් හදන්නත් පුළුවන් නේ. ගෙදරට අපි අමුතු විදියේ කෑමක්. අපි ඉතින් සමුද දවසේ විශේෂයෙන් ශ්‍රී ලංකන් ඩිෂ් හදනකොට අපි අමුතු විදියේ දේවල් අමුතු රසට ඔව් ෂෙෆ් අප මේක පෙන්නමු නේද? ඔය කපාසට අයින් කරන හැටි. දැන් මේ විදියට ඔයගලන් පොඩ්ඩක් පලා ගන්න. මෙන්න මේ ආකාරයට මේ විදියට පොඩි ඉරක් හැඳ ගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදියට හොඳට අත හොදලා තමයි මේ දේවල් කරන්න ඕනේ. මේ විදියට ලපටි ඇට ටික අයින් කරගන්න. දැන් ඔයගලන්ට පේනවා. දැන් මේකට තමයි අපිට මේ පෙරුම දාගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න අපි මේ විදියට කරවිල ගෙඩිය මැදින් පළලා ඊට පස්සේ ඒකේ තියෙන ඇට ටික අයින් කරලා පොල් වතුරේ මද ගින්නේ තඹ ගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ටික මේ විදියට දැන් වෙනකල් සූදානම් කෙටි විරාමයකට ගිහින් එන්න. අලුත් අවුරුද්දේ අලුත් ප්‍රාර්ථනා මොනවද ඔබේ? අලුත් බලාපොරොත්තු මොනවද? ලයිස්තුවක් ඇති. ගිය අවුරුද්දේ කරගන්න බැරි වුණු මේ අලුත් අවුරුද්දෙන් දැන් අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න ජීවිතේ වෙනස් වෙන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. වගේ ගොඩාක් සැලසුම් ඔබේ ජීවිතේත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙම අපි ප්‍රාර්ථනා කළා කියලා ඔබ හිතුවා කියලා මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ හිතපු මොහොතේ සිට ඔබේ අරමුණ දක්වා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හුඟක් මහන්සි වෙන්නට අවශ්‍යයි. ඉතින් මේ විදිහට අපි මතක් කළා දවසේදී සාර්ථක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබ ඔන්න අවස්ථාවක් තිබෙනවා ලියතඹරාවට ඉස්සරහට කතා කරන්න කියලා. අපිට එහෙම කිව්ව නිසාම තවත් දුරකථන නැවතුමක් ලැබිලා තිබෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් කතා කරන්න. මම මේ පොත්වල මේ සුවන්ත කියා කරන කෙනෙක්. ඉතින් සුවන්ත කියා කරලා තමයි මම ජීවුන වෙන්නේ. කොට්ටෝර මහලා අති කොට්ටෝර මහලා තමයි මම විකුණලා ජීවත් වෙන්නේ. මට අවුරුදු 68ක් වෙනවා දැන්. ඉතින් එහෙම තමයි මම ජීවත් වෙන කෙනෙක්. මම කියනවා අනිත් අයටත් මේ වාගේ උත්සාහවන්ත වෙලා දියුණු වෙන්න කරන්න ලෑස්ති වෙන්න කියලා. හොඳයි තාත්තේ බොහොම ස්තුතියි අපිට කතා කළාට හරිම සතුටුයි. එතුමාගේ වයසත් අපිට මතක් කරනවා. වයසත් ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතය ඉස්සරහට යන්න. ජීවිතේ තනියෙන් පටන් ගන්න. එතුමා මතක් කළා මේ අනිත් අයත් උත්සාහ කරන්න කියලා. ඔන්න හොඳ උදාහරණ අපේ රටේ ඕන තරම් තිබෙනවා. අපි හැමදාම හිතුවානේ අපිට එන දුරකථන ඇමතුම් එක්ක හැමෝටම තියෙන ප්‍රශ්න විතරයි කියලා. නෑ හැමෝම ජීවිතේ ජය අරගෙන තියෙනවා. ජය ගන්න උත්සාහ කරනවා. එම හයියක් හිතේ තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔබට පුළුවන්කම තිබෙනවා ජීවිතේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්දෙන් පස්සේ එන හැම දුරකථන ඇමතුමක්ම මේ වගේ බොහොම සතුටුදායක දුරකථන ඇමතුම් වේවා කියලා. අපි යලි සෝදානම් චතෝ ඉන්න පැත්තට යන්න. චතු දැන් තිත්ත කරවිලනේ කන්න බලන් ඉන්නේ නේද? ඔව් අසන තිත්ත කරවිල තිත්ත නැති කරලා තමයි අද අපි කන්න යන්නේ. ඉතින් ඔන්න අපි කරගත්තේ පුංචි වැඩ ටිකක් විතරයි. ඒ තමයි අපේ කරවිල ගෙඩිය මැදින් පළලා ඇතුලේ තිබුණ ඇට ටික අයින් කරලා ඒ ටික මද ගින්නේ පොල් වතුරත් එක්ක තඹගෙන තමයි අපි දැන් තියෙන්නේ. ඉතින් ෂෙෆ් අපි ඊළඟට කරන්න ටිකත් අපි කියමු නේද? ඔව් චතු දැන් මද ගින්නේ තඹ ගන්න ඕනේ. ඒ කියන්නේ මේක බෙරි වෙන තඹ ගන්න විනාඩි එකමාරක් විතර මේක උතුරනකොටම මේ කරවිල ටික ගන්න ඕනේ. අරගන්නකොට චතු මේක පෙරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඔව් චතුම දාගන්නකො. අපි මේ විදිහට තඹ ගත්ත කරවිල ටික හොඳට වතුර යනකම් මේක තියාගන්න ඕනේ නේද? අපි මේ ටික වතුර යනකම් අපි අනිත් ටික පටන් ගමු නේද ෂෙෆ්? පොල් වතුර ටික ඊට පස්සේ අපිට පුළුවන්. හරි. මෙන්න මේ තියෙන්නේ අපි මේ විදිහට තඹ ගත්ත කරවිල ටික. ඔව් චතුර මම පොඩි වැඩක් කරලා දෙන්නම්. චතු බලන්න මේක කොච්චර රසද කියලා. හරි? බලන්න තිත්තද කියලා. මේ කැපුවොත් එහෙම හරි. මොන චතුර කෑල්ලක් දෙනවා.
ඇත්තටම තිත්ත කියන කරවිලද කියලා හිතන්නත් බෑ ෂෙෆ්. ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය අල කෑල්ලක් කනවා වගේ අපි තඹපු අල කෑල්ලක් කනවා වගේ තමයි මේ විදිහට තඹ ගත්තම මේ කරවිල කෑල්ල ඇවිත් තියෙන ෂෙෆ්. ඇත්තම පොඩ්ඩක්වත් තිත්ත නැහැ. ඔව් මම වැඩිපුර දුන්නේ. ඔබට පුළුවන් මේක අත්හදා බලන්න ගෙදරදී. නිකන් ඉන්නවනම් ඔබට පුළුවන් මේ කියන්නේ ෂුවර් නැත්තම් නේද ෂෙෆ්? ඔව් අනිවාර්යයෙන්. සමහර අය විශ්වාස කරන්නේ නැහැ කරවිල කිව්වොත් අනිවාර්යෙන් තිත්තයි කියලා හිතන්නේ. ඉතින් ඔබට පුළුවන් ෂෙෆ් කිව්වා වගේ මේ විදිහට පොල් වතුර ටිකක් දාලා කරවිල ගෙඩි මේ විදිහ මද ගින්නේ තම්බලා කාලා බලන්න. ඇත්තටම තිත්ත නැහැ. ඔව් ඒ වගේම චතු සීනි දාගන්න එපා කියලා කියනවා. මොකද සීනි දැම්මොත් ඒකේ ගුණයක් නැති වෙනවා. ඉතින් පැන් රස ගතියක් එයි ඔබට. නමුත් සීනි දාන්න එපා. ඉතින් දැන් පිරුම හදා ගන්නවා. අපි ඊටමත් රසවත් විදිහට තමයි මේ පිරුම හදාගන්නේ. මේකට මම මාළු එකතු කරනවා. ඕගලන්ට අවශ්‍ය නම් මේකට සොබේද වෙජිටේරියන් කනෙක්ට් සෝයා ඒ දේවල් සෝයා අල ඒ වගේ අනිවාර්යයෙන්. මම විශේෂයෙන් චතුර පොඩි කෑල්ලක් දුන්නේ ලොකු කෑල්ලක් දුන්නත් ගොඩාක් ලස්සනවත් ගොඩාක් ආඩම්බර වෙයිද දන්නේ නැහැ. ඒකින්ද ඉස්සෙල්ලාම පොඩි කෑල්ලක් දුන්නා. පොඩි කෑල්ලක්. වාසනාවට ඉතින් කෑල්ලක් තියාගෙන ඉන්න ඒක ඒ විදිහම කෑල්ලක් තමයි වාසනාවට දෙන්නේ. හරි හරි. ෂෙෆ් ඔහොමම ප්‍රශ්නයක් අහන්නද? හරි. මේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කරවිල වෑංජනයක් හදද්දී අපි මේ කරන දෙයක් තමයි කහ ගොරක ලුණු දාලා වතුර දාලා තම්බලා ගන්න අවස්ථා තියෙනවා. සමහරු කිරි දානවා එකටම දාලා හදනවා දී කිරෙන් දාලා. මේ දෙකෙන් කොයි එකද වෑංජනයක් හදද්දී හරි? මෙහෙමයි අපි දී කිරි එකතු කරගන්නවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපි ඔය මිටි කිරි කියලා ගන්නෙ දී කිරි. පළවෙනි කිරි දෙවෙනි කිරි කියලා ගන්නෙ දී කිරි වලට. මොකද වතුර මික්ස් කරනවා නම් ඒක දී කිරි. හරි? ඉතින් මතක තියාගන්න වතුර නැතුව ගන්න පුළුවන් නම් සාමාන්‍ය පොල් ගෙඩියකින් සාමාන්‍ය මේසෙ හැඳි 6කට වඩා පොල් ගෙඩියකින් කිරි ගන්න බෑ වතුර එකතු කරන්නේ නැත්නම්. අන්න ඒකට තමයි කියන්නේ මිටි කිරි කියලා. ඉතින් ඒ වගේම අපි දී කිරි මිටි කිරි එකතු කරොත් ගොඩක් හොඳයි රසයි. නමුත් අර ගොරක කෑල්ලක් දාන්නේ වැඩිපුර ඇඹුල් ගතිය ඒ වගේම තමයි රසය ගන්න. ඉතින් ගොඩක්ම සාමාන්‍ය අපි කියන දියවැඩිය රෝගියෙට එහෙම මිටිකිරි යොදා ගන්න එපා වැඩිපුර දීකිරි යොදාගෙන මේ කන්න දෙන්න කියලා. නමුත් මම කොයි වෙලෙත් කියන්නේ අපිට දීකිරි වලින් කන්න පුළුවන් නම් ගොඩක් ගුණයි. අර වාසනා කිව්වා වගේම අපි මේක එකතු කරගන්නවා නම් සාමාන්‍ය ගොරක එකතු කරලා 3-5 එකතු කරලා දානවනම් ඒක තවත් ගුණයි. ඉතින් මොන ගුණයක් වුණත් ඕගොල්ලන් මේක වැඩිපුර තඹ ගන්න එපා. තඹ ගත්තොත් මේකේ රසය නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් ෂෙෆ් අපි ඒ වගේම කියමු නේද අපි මේ තව ෂෙෆ් විරාමයේ අතරතුරදී පොඩි දේවල් ටික කපාගෙන තියෙනවා. ෂෙෆ් අපි ඒ ටිකත් කියමු අපේ ගෙදර බලන් ඉන්න අපේ යහළු විහලියන්ට. ඔව් මොකද මේ අද හොඳට ඇදලා ඉන්න හින්දා වැඩිපුර මේ මල් කුමාරට කිසි දෙයක් කියන්නත් බෑනේ අපේ කුස්සියේ. ඒකෙ හින්දා මම විශේෂයෙන් කපාගෙන කරගෙන තියාගත්තා. තක්කාලි. ඔව්. ලුණු. ඒ වගේම සුදු ලුණු නේද? සුදු ලුණු. ඔව්. මේක විශේෂයෙන් මම මේක කරගත්තේ අපි දැන් තෙම්පරාදු කරගන්න යනවා. ඔව්. අපේ ෂෙෆ් කපාගෙන තියෙනවා තක්කාලි, ඒ වගේම ලොකු ලුණු, සුදු ලුණු සහ අම්මිරිස් කරල්ලක්ද? කරල් දෙකක් වගේ. ඔව් අමිරිස් කරලක්. ඉතින් ඕගලන්ට සැරට කන්න ඕන නම් අමිරිස් කොච්චි ටිකක් එහෙම පුළුවන්. ඊට පස්සේ අපි චතුට දෙනවා මේක චුට්ටක් අල ටික පොඩි කරගන්න කියලා. පොඩි කරගන්න. ඉතින් ඕගලන්ට හිතෙනවත් ඇති සමහරක් වෙලාවට අපි දැන් කැවිලි කාලා එක රස දේවල් තමයි අහන්නේ. ෂෙෆ් එදා ඉඳන්ම කියලා දුන්නනේ ඕගලන්ට රස දේවල්. ඉතින් මේ දේවලුත් රසට හදන්න විශේෂයෙන් ඕගලන්ගේ යහපතට. මොකද ඕගලන්ගේ ආයු වැඩි වුණොත් තමයි අපිට සතුටු. නේද? ඔව් ෂෙෆ්. ඉතින් මම මේ ටික මේ විදිහට මේ වගේ අපි පලාගත්ත කරවිල ගෙඩියට මේ අල ටික පොඩි කරලා පුරව ගන්නක අපි වාසනාට දුරකථන ඇමතුමක් තියෙනවා වාසනා. ඔව් චතු අප සූදානම් දුරකථනය දෙන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කතා කරන්න. ඔව් මිස් මම මේ කතා කරන්නේ සයන්ගකියා විදිහට බතික් හිම රෙදි කරලා මේ රෙදි නිර්මාණය කරලා මේ වෙනකොට සාමාන්‍ය කඩවල් කීපයකට මේ දාන කෙනෙක්. කොච්චරක් කල් වෙනවද? මොනවද මිස්? කොච්චරක් කාලයක් වෙනවද මේ වැඩේ පටන් අරගෙන? පටන් ගන්න මේ ළඟදී පටන් ගත්තේ මිස්. ඔව්. විදාත ආයතනයේ බතික් තුනක් දුන්නා. ඊට පස්සේ පටන් ගත්තා. මේ ඉතින් අපිට ටිකක් අමාරුයි කඩවල වලට දැම්මයින් පස්සේ මේගොල්ලෝ ඉක්මනට පස්සේ එහෙම තමයි අපිට මේ ආපහු ඒ සල්ලි එහෙම දෙන්නේ. හොඳයි ඉතින් වෙනසලක් ඉස්සරහට ඔබට විවෘත කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන අතරතුර පුළුවන්කමක් ලැබුණොත් ඔබට මේ විදිහට වෙනසලක් ආරම්භ කරන්න මම හිතන්නේ ඒක තමයි ඔබේ ජයග්‍රහණය. ඔබේ ඉස්සරහට තියෙන මේ ශක්තිය වෙන්නට ඕනේ. ඔබේ හිතේ හයිය තියෙන්නට ඕනේ. තව කෙනෙක්ට දීලා විකුණුවාට වඩා ඒක තමන්ට විකුණ ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් බොහොම හොඳයි නේද මීට වඩා? ඔව් මිස්. එහෙම තව ගොඩක් මේ සාමාන්‍ය ටිකක් එහෙම විකුණනවා. මේ කඩවල වලත් එහෙම ටිකක් දානවා. හොඳයි. බොහොම සතුටුයි.
හොඳයි අපි තවත් දුරටත් ඔබතුමියගේ ව්‍යාපාරය සාර්ථක වෙලා කඩවල් කිහිපයක් විවෘත කරන්න ලැබේවා කියලා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා මේ දාලුත් අවුරුද්දේ. ඉතින් හරිම සතුටුයි අපිට මේ වගේ දුරකථන ඇමතුම් වෙනකොට මේ තමයි අපේ හයිය අපේ හිතේ හයිය කෙනෙකුට කරන්න බෑ කියලා හිතන්න දෙයක් නෑ. ජීවිතේ සමහරව අපිට කියන දෙයක් තමයි මේ මට වෙලාව නෑ. මං හෙට පටන් ගන්නවා කියලා හිතනවා. මං ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියලා හිතනවා. හැබැයි මට මේ මූලික අවශ්‍ය කරන දේවල් නැහැ. හැමදාම නැහැ බෑ කියලා හිතනවට වඩා ජීවිතේ පොඩි හරි තැනකින් පටන් ගන්නට අවශ්‍ය. ජීවිතේ ජය ගන්න මිනිස්සු එහෙමයි. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න අපිත් එක්කම මේ ලියන් සනහන ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරා. විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ ජීවිතේ හිණි පෙත්තටම ළඟා වෙච්ච විවිධ ශේෂ්ත්‍රවල අපි දන්නවා විවිධ පුද්ගලයෝ ඉන්නවා. ඒ අයතුරුනොත් අපි දන්න අය ඉන්නවා ජීවිතේ අපි කියන්නේ අසාමාන්‍ය විදිහට අසීමිත විදිහට ජීවිතේ ලොකු දුකක් විඳලා බොහොම ඉස්සරහට ආපු හයිය තිබ්බ හිතේ හයියක් අරගෙන ඉස්සරහට ආපු මිනිස්සු උන තරම් අපේ ජීවිතේ මුණ ගැහෙනවා. හොඳට හිතලා බලන්න ඔබේ ළඟම ඉන්න යාළුවෝ අරගෙන ඒ අයගෙන් කීප දෙනෙක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් මේ විදිහට ජීවිතේ ඉස්සරහට ආපු අය වෙන්නට පුළුවන්. ඉතින් අපි හරි කැමතියි එහෙම කෙනෙක්ව ආශ්‍රය කරන්න. එහෙම කෙනෙක් ළඟ ඉන්නවා නම් එහෙම කෙනෙක්ට ජීවිතේ දෙයක් කියන්න. මොකද ඔහු හෝ ඇය ජීවිතේ හුඟක් ඉස්සරහට ගිහිල්ලා නම් ඒ තනිවම අපි කෙනෙක්ගෙන් අහුවාම කොහොමද ඉස්සරහට ආවේ කියලා මගේ ජීවිතේ මට කවුරුවත්ම ළඟ ඉඳලා නැහැ. මට මේ දේ හරියට කරන්න කියලා කෙනෙක් ඉඳලා නැහැ. හැබැයි මම අද මෙතන ඉන්නවා. එහෙම කියන අය ඔබේ ජීවිතේත් මුණ ගැහිලා ඇති. ඉතින් අද දවසේදී අපි ලියතඹරා වැඩසටහනින් කතා කරන්නේ අන්න ඒ විදිහ අය ගැන. ඉතින් අවස්ථාව තිබෙනවා ඔබට ඔබේ ජීවිතයේ අන්න ඒ වගේ සතුටුදායක කතාවක් තිබෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. ඔබ දන්න කියන යාළුවෙක්ගේ ජීවිතයේ අත්දැකීමක් තිබෙනවා නම් ඒකත් බෙදා ගන්න ඔන්න අවස්ථාව තියෙනවා අද. ඉතින් මේ ජීවිතයේ අර අපි කියනවනේ සමහරක් දේවල් තිත්තයි කියලා. ඇත්ත තිත්තයි කියලා අපි කියන වෙලාවල් තියෙනවා. ඒ වගේ තිත්ත දෙයක් හදනවා බොහොම රසවත් විදිහට ෂෙෆ් එක චතු. චතු දැන් මොකද ඔය පැත්තේ වෙන්නේ? අසන අපි ඉතින් මේ විරාමයේ අතරතුරදී මෙන්න මේ විදිහට ෂෙෆ් තම්බලාගෙන ආපු අල ටික මේ විදිහට මොනවද කරගත්තේ ෂෙෆ්? පොඩි කරගත්තා. සුදු ලුණු පොඩි කරනවා වගේ පොඩි කරගත්තා. පොඩි කරනවා වගේ මෙන්න මේ විදිහට තමයි අපි අල ටික පොඩි කරලා තියෙන්නේ. මම දැකලා තියෙනවා ෂෙෆ් පුංචි ළමයිට ගෙවල් වල කවන්නේ. ඔව්. අල මේ විදිහට තලලා මේ පොඩි කරලා නේද කවන්නේ? අනිවාර්යයෙන්. ඒතකොට ෂෙෆ් අපේ මේ ගුණාත්මක භාවය මේක රැඳිලා තියෙනවද ඒ විදිහටම? මෙහෙමයි චතු. ගොඩක් වෙලාවට පොඩි ළමයින්ට ඔය අල එහෙම තම්බනකොට අලගෙඩිය හොඳට හොදලා ඉවර වෙලා විශේෂයෙන් මම කියන්නේ ඔයගලන්ට දැන් ලංකාවේ හැදෙන අලගෙඩියක් ගන්නවා නම් ගොඩක් හොඳයි. හොඳට හොදලා ඉවරලා තම්බන්න පුළුවන් නම් ගුණාත්මක භාවය වැඩි. මොකද අපි ලෙල්ලත් එක්ක තම්බලා තමයි ලෙල්ල ගලන්නේ. සමහරක් අය ලෙලි හොඳට සුද්ධ කරලා තම්බනවා. හරි. ඊට පස්සේ අපි දැන් ටෙම්පරාදු ලෑස්ති කරගත්ත අපි කපාගත්ත තක්කාලි නැතුව සුදු ලුණු රම්පේ කරපෙන්චා අවුමිරිස් ඒ ටික ඔක්කොම දාගත්තා. දාගෙන ටිකක් ටෙම්පරාදු කරගත්තා. සාමාන්‍යයෙන් දැන් ඕගලන්ට දැන් මම කියලා දෙන විදියට සමහරක් වෙලාවට තේරුන්නේ නැත්නම් ඔබට පුළුවන් ගෙදර අපි කට්ලට් එකක් පැටිස් එකක් මොන හරි මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. අන්න ඒ විදිහටම තමයි ටෙම්පරාදු කරන්නේ. ඒ විදිහට ටෙම්පරාදු කරගන්න. එතකොට ඔබේ දැන් අපි මං කියවනේ චතු අපි පොඩි අත්තිවාරමක් දාලා දෙන්න. ඕගලන් ඉතිරි ටික හදා ගන්නවා. එතකොට තමයි මේක මට මේ කලාතුරකින් කියන්නේ කාලයකට පස්සේ අද උයනව නේද කියන හැඟීම එනවා ෂෙෆ්. හේතුව මොකක්ද දන්නවද? අද දුම් ගහනවා. දුම් ගහනවානේ. මං හිතුවා වෙන දෙයක් හිතලාද කියලාද කියලා. මට ඒකයි පට්ට සතුටක් හිතුණා නිකන්. අමුතු නිකන් ෆීලින් එකක් ආව නිකන් ගෙදර උයනකොට නිකන් මොනවා හිතනවද කියලා. සමගිය මේ විදිහට උයද්දී මම දැන් ලිප ළඟටම වෙලා ෂෙෆ් ළඟටම වෙලා ඉන්නවනේ. ඒතර මට දුම වදිනවා. ඒ වගේම මම ඉතින් මේ වැඩ කරනවා. ඉතින් මහන්සි වෙලා අපි වැඩ කරනවා. වලලුත් තියෙනවනේ අතේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අර හැනිමිටේ කේස් එක තමයි මට හිතෙන්නේ. හරි. චතු දැන් අපි මේකට එකතු කරගන්නවා මාළු. ඉතින් ඔයගලන්ට පුළුවන් සෝයා මීට් ටිකක් තම්බලා නැත්නම් අපිට චිකන් මොන හරි තම්බලා ගන්නවා නම් ඒ විදිහට ගන්න. හැබැයි ඔයගලන් පාවිච්චි කරනවා රෙඩ් මීට් එකක්. ඒ රෙඩ් මීට් එක ටිකක් වැඩිපුර තම්බලා තමයි මේ දෙයට ගන්න ඕන. ඔන්න මාළු ටික අපි දාගත්තා. මාළු ටික ඔයගලන්ට පුළුවන් පොඩි මාළු. විශේෂයෙන් මම කියන්නේ සාලය, හුරුල්ලෝ ඒ වගේ පොඩි මාළු ටිකක් ගන්න. මොකද දරුවන්ටත් ගොඩක් හොඳයි. කටු අයින් කරලා මේ දේවල් හදා ගන්න පුළුවන් නම්. අපි තෝරු මෝරු ලස්සනයි නමුත් ගුණ නැහැ. ඊට වඩා මේ අපිට පොඩි මාළු ගන්න පුළුවන් නම් ගොඩක් ගුණයි. ගුණයි සුවඳයි ෂෙෆ්. අනිවාර්යයෙන්. ඉතින් අපි මාළු ටිකත් ඒ දෙයට දාලා ඊට පස්සේ ඔන්න ෂෙෆ් දා ගන්නවා මිරිස් කුඩු ටිකක්. ඉතින් ඔයගලන්ට තවත් ටිකක් දැවිල්ලට කන්න ඕන නම් කොච්චි ටිකක් එහෙම ගහ ගන්නත් පුළුවන්. දැන් විශේෂයෙන් දැන් ටිකක් අර ට්‍රෙන්ඩ් එකක් තියෙන දැන් කොච්චි අර බෝල කොච්චි ට්‍රෙන්ඩ් එකක් තියෙන මේ දවස්වල. ඉතින් ඔයගලන්ට වැඩිපුර දා ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ වැඩිපුර සැර කන්න එපා. මොකද මේ දවස්වල වැස්සක් ටිකක් අඩු හින්දා සැර ටික වැඩි. සැර ටිකක් අඩු. ඔන්න ඒකට මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු සහ සෙලෙව්. නැත්නම් 3-5 නේද? දැන් ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි
කාලක් විතර තමයි මම එකතු කරගත්තේ. මේක හොඳ. ඔව් ඒ වගේම අපි මේ ටික මේ විදිහට මික්ස් කරගන්නකල් අපි නැවතත් කෙටි විරාමයකට ගිහින් එන්න තමයි සූදානම. ලෝක පූජිත ක්‍රීඩකයෙක් වන මොහොමඩ් අලි ඔහුගේ පුහුණුව සහ කැපීම සම්බන්ධයෙන් දවසක් මෙන්න මේ වගේ කියමනක් කියනවා. මම පුහුණු වෙන සෑම මිනිත්තුවකටම වෛර කරනවා. මේ වෙලාවේ ටිකක් දුක් විඳලා සදාකාලික වීරයෙක් වගේ අභිමානයෙන් ඉන්න හිතන්න. පුහුණු වෙලා මගේ හිතට තරහක් ඇති වෙන වෙලාවක මට මෙහෙම කියා ගන්නවා. ඔහු කියනවා වේදනාව తాවකාලිකයි අභිමානය සදාකාලිකයි කියලා. ඉතින් ජීවිතේ හැම දවසක්ම අපි හිතනවා නම් මේ විදියට හෙට දවස් අලුත් වෙලා අපි අලුතෙන් පටන් ගන්නට අවශ්‍යයි, ශක්තියක් අවශ්‍යයි, හිතේ හයිය අවශ්‍යයි. අපි ළඟ වචන ටිකක් තියෙනවානේ. ආත්ම ශක්තිය, ආත්ම අභිමානය මේ හැම දෙයක්ම ජීවිතේ එකතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කමක් තිබෙනවා නම් ඔබ ජීවිතය අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයෙකු වෙනවාමයි. ඉතින් ඒ නිසාම අපි මතක් කළා දවසේදී ඔබේ ජීවිතයේ සතුටුදායක කතාවක් තිබෙනවා නම් ඔබ ජයග්‍රාහකයෙකු නම් ඕන කතා කරන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට කතා කරන තව කෙනෙක් අපිට මේ වෙලාවේ දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ආයිබෝන් ඔබට. ආයිබෝවන්. ඔව් කතා කරන්න. මට අද ඇත්තම මේ අවුරුදු දවස්වලින් සිරස දාගන්නත් බැරි වුණා. මම ගමනක් යන්න ඇස්සලා ඉන්නේ. ඇත්තම මේ මට දැන් මතක් වුණේ ඔය කතා නැහැ මේ ඇදසක හරි යනවා කියලා. මම මේ සාරජ්‍ය කරන කාන්තාවක් ඉතින් දීලා පින්නනවා. මේක දිවස් මේ රේලවල කරනවා. ලොකු දිවස් සාවක් කරන්නේ නැහැ. ඉතින් මම මේ වැඩසටහන දෙක දවස් හම්බෙන් දැකලා මේ මට කතා කරන්න හිතුවා. මගේ කතාව අහගෙන ගියා. ඉතින් මම මොකටද කියන්නේ මම ඔබේ විතර යමක් මොන හරි කරලා ස්වාමියාට ආර්ථිකයට කුමක සහයෝගයක් දෙනවා නම් හොඳයි කියලා. ඉතින් ආර්ථික මූලික වෙනවා තමයි ඒක ඇත්තට කිව්වොත් ඉඳලා කරන්න කෙනෙක් නැහැ. ඒ ඉතින් මම උත්සාහ කරා මේ අතසහනින්වත් මට මොකක් හරි සහනයක් කරගන්න පුළුවන් කියලා. මම කාන්තාවන්ට කියන්නේ මේ වගේ උත්සාහ කරලා සමාජයට කාන්තාවන්ට සහයෝගයක් කරන විදිහට මගෙන් රටට මොනවාරි මොකක් හරි මගෙන් දැනගන්න ඕන මම චක්සත් දැනගන්න මේ ඒකයි මම කියන්නේ මේ අපි වගේ බොහෝ කාන්තාවන් ජීවන්ත වෙනවා මේ උසාවියක කළා ඉහළ තැන්වලට මම අද යම් තත්යක ඉන්නවා නම් උත්සාහය තමයි උත්සාහයෙන් නැගී සිටින්න තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක ඔබ කාර්ය බහුල වෙලා හිටියකෝ මේ දවස් ටිකේ. නමුත් ඒ නිසා එහෙම වුණත් ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණා කියලා මතක් කරලා ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියගේ ඇගයීම. ඉතින් අපි හිඟුරක්ගුට ගියා මෙදාසලේ සිරස ටීවී අපි ඔක්කොම අවුරුදු අරගෙන ඒ ගියාමත් ওই විදිහටම හුඟක් දෙනා අපි ළඟට ඇවිල්ලා වැඩසටහන ගැන බොහොම සතුටින් කතා බහ කළා. ඔබේ ප්‍රතිචාර අපිට බොහොම හයියක්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එතුමිය කිව්ව විදිහටම ජීවිතේ මේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. ගෙදර ස්වාමිපුරුෂයාට හයියක් වෙන්න, ආර්ථිකයට හයියක් වෙන්න, ඔබ Tamanටම කියලා දෙයක් හම්බ කරගන්න. කවුද කැමති? යන අවස්ථාව තිබෙනවා. ජීවිතයේ අද ඉඳන් පටන් ගන්න උත්සාහ කරන්න. ඊට දවසේදී ඔබට පුළුවන්කම තියේවි. ඇය විදිහටම අපිට දුරකථන නැවතමක් ලබා දීලා බොහොම සතුටින් ඔබ ගැන කතා කරන්න. ඉතින් රජලා ඉන්න කියලා ආරාධනා කරනවා හවස 4 වෙනකන් අපිත් එක්ක චතු අපිත් එක්ක අද එකතු වෙලා ෂෙෆ් එක බොහොම රසවත් ආහාරයක් හදනවා. පිත්තයි කියලා කිව්වා. හැබැයි ෂෙෆ් ඔන්න පොල් වතුර දාලා තෙත්ත නැති කරලා තියෙනවා කරවිලවල. අපි බලමු දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඔව් වාසනා මේ පැත්තේ වාසනා කතා කරනවා ෂෙෆ් පොඩි වැඩක් කරගත්ත හොර රහසෙම. ෂෙෆ් අපි ඒක කියමු නේද? නැත්නම් අපේ ගෙදර ඉන්න අය දන්නේ නැහැ ෂෙෆ් මොකද්ද කරගත්තේ කියලා. තඹගත්ත අල ටික අපි තඹගත්ත අල ටික එකතු කරගත්තා. විශේෂ තඹලා පොඩි කරගත්ත අල ටික තමයි අපි එකතු කරගත්තේ. චතු පොඩි කරගත්තා. ඒකත් මේ තිත්ත නැති වෙන තවත් ප්‍රශ්නයක් තමයි. ඉතින් චතු ඉතින් දැන් ওই ටික අපි පොඩි කරගත්තා. දැන් ටෙම්පරාදු කරගත්තා. ටෙම්පරාදු කරලා එකට ඔක්කොම මික්ස් කරගත්තා නේද? විනාඩියක් විතර විනාඩි දෙකක් විතර හොඳට මේක අල ටික මික්ස් වෙන්න ඕනේ මාළු වලයි අනිත් 3-5 වල එකතු වුණාන් පස්සේ අපි රස ටිකක් බලලා විශේෂයෙන් චතු රස ටිකක් බලන්නම ඕනේ. කාටවත් දෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන් රස බලන්න ඕනේ. කියලා නේද? හරි. ඔව්. විශේෂයෙන් මතක තියාගන්න සමහරක් වෙලාවට චතු දැන් අම්මා හොදි ටිකක් හරි අල්ලට දාන්න. ඇඟිලි වලට දාගන්න එපා. අල්ලට දැම්මොත් පිච්චෙන්නේ නැහැ. හරි? ඒකින්ද ඔව්. මම දැක්කා ඒ වගේම ෂෙෆ් මේ අර හිතේ හැටියට දාගත්ත ලුණු ඊට පස්සේ රසයේ හැටියට තව ටිකක් එකතු කරගත්තා. ඒක නේද ෂෙෆ්? ඒකට චතුට කිසි දෙයක් කියන්න බෑ හොරාට.
හරි. ෂෙෆ් හොරෙන් කරපු දේවල් මම කියන අපේ ගෙදරින් කට්ටිය දන්නේ නැහැ. අනිවාර්ය විශේෂයි. ඉතින් ඕගලන් ලුණු මදි නම් තව ටිකක් දාගන්න. මම චුට්ටක් කෑවා. ලුණු ටිකක් මදි වගේ ඊට ෂෙෆ් හොරෙන් ටිකක් දාගත්තා. හැබැයි මම බලන් හිටියා. ඉතින් මොකද මට රස වෙන්න ඕනේ. එතකොට තමයි ඔක්කොම රස වෙන්නේ. ඉතින් ඕගලන්ටත් මම මටත් රස වෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන් ඔයාලට රස වෙන්න ඕනේ හින්දා තමයි මම ටිකක් දැම්මේ. නැත්තම් ඊට පස්සේ කරවිල තිත්ත නැහැ. මේ රස නැහැ කිය ඉන්නේද? ඉතින් මෙන්න මේ විදියට. දැන් ඔන්න රසයි තිත්තත් නැහැ දෙකම තියෙනවා එකට. ටිකක් තික් ඝන කරි පේස්ට් එකක් තමයි අපි හදාගත්තේ. මොකද මේක අපි පිරුමක් විදියට දාගන්න ඕනේ නිසා. මේක ඉතින් ඕගලන්ට කරවිල විතරක් නෙමෙයි මාළු මිරිස් මේ හැම දෙයකටම මේ විදිහේ මේ වගේ පිරමකට දාගන්න මෙහෙම එකක් හදාගන්න පුළුවන්. මේක තව බ්‍රවුන් කරන්න පුළුවන්, තව ටිකක් සැර කරන්න පුළුවන්. මේ තව මස් වර්ග එකතු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඕගලන්ට මේ පිරුමට කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක මේ විදිහේ නිවෙන්න තියනවද ෂෙෆ්? ඔව් විනාඩියක් විතර නිවෙන්න තියෙනවා. ගොඩක් වෙලා නිවෙන්නත් ඕනේ නැහැ. අපි මේ විදිහට දැන් චතු ඔයාගේ වාරේ. ඔයාගේද මගේද වාරේ? ෂෙෆ්ගේ වාරේ නේද? ඔව් මොකද පිච්චෙනව නේද? හරි. මෙන්න මේ විදිහට අපි අර ඔව් තඹ ගත්ත කරවිල ගෙඩියට මේ විදිහට පුරවනවා නේද? ඒකනේ අපි කරවිල පිරවුමක් කියලා මුලදීම කිව්වේ. මෙන්න මේ විදිහට පුරව ගන්න. ගොඩක් කරවිල ගෙඩිය පලා ගන්න එපා. එතකොට මේ කරවිල ගෙඩිය පැලුනම මේ අපි දාගත්ත පේස්ට් එක හරියට යන්නේ මේ විදිහට. හොඳට ඕගලන්ට මාළු මස් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ දේවල් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැන් කරවිල ගෙඩිය පොල් අතුරෙන් තැම්බිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට පේස්ට් එක ඔබට ඇතුළට පුරව ගන්නවා. ඔව්. දැන් මේක පුරවගෙන ඉවරයි. ඕගලන්ට පේනවා මේ විදිහට පුරව ගන්න. හරි. එහෙනම් ෂෙෆ් තවත් කරවිල ගෙඩි තුනක් තියෙනවනේ. ඒ කරවිල ගෙඩි තුන හැමින් සැරේ පුරව ගන්නකල් අද දවසේදී අපිත් එක්ක තවත් කෙනෙක් එකතු වෙනවනේ ෂෙෆ්. හරි. ඉතින් දැන් අපි නෑගම් මෙහෙම යන්න ලෑස්තිලා ඉන්නේ. දැන් අවුරුද්ද සමරලා අවුරුදු කෑමත් හදලා. ඉතින් දැන් ගෙදර ඉන්න හැමෝම දැන් නෑගම් යන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් නෑගම් යනකොට අපි ලස්සනට අඳින්න ඕනේ. අඳින්න පළඳින්න ඉතින් දැන් ෂෙෆ් අද දැන් මම මේ වගේ ඇඳම ඉතින් ගෙදර ඉන්න අයත් එතකොට අවුරුද්දට අලුත් විදිහට අඳින්න ඕනේ නේද? ඉතින් හරි. අපි අවුරුද්දට අලුත් විදිහට අඳින හැටි කියලා දෙන්න තමයි වෙනදා වගේම ශනිත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ශනිත් සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා චතු. අපේ ප්‍රේක්ෂකයන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද දවසේදී අපි අලුත් අවුරුද්ද තේමා කොටගෙන නේද අද දවසේදී අපි කියලා දෙන්න යන ඇඳුම නිර්මාණය කරන්නේ. ඔව් චතු. අද අපි පෙන්වන්න යන්නේ පවුලක් හැටියට. ස්වාමි පුරුෂයා භාර්යාව ඒ වගේම දරුවා දුව පුතා අපි ඔක්කොම දෙනා ෆැමිලි එකක් හැටියට කොහොමද අපි නෑගම් යන්නේ කියන එක. ඉතින් ඒකට මගේ වගකීම ඇවිල්ලා තමන්ව ලස්සන කරගන්න තමන්ගේ ඇඳුම ලස්සන කරගන්න කොහොමද කියන එක තමයි අපි අද කියන්නේ. චතු අපි කරපු ටියුටෝරියල්ස් වල මෙච්චර දවසක් අපි glue paste කරලා glue එක පාවිච්චි කරලා ගම් එක පාවිච්චි කරලා අප්ලි ක්‍රමය ගන්නවා. ඒ අප්ලි ක්‍රමයෙන් කරපු විදිහේ කුර්තා එකක් තමයි මම අදාගන්නේ. ඔව් ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනි අද දවසේදී අවුරුද්දට පස්සේ දවසේදී මම ඔන්න මුලින්ම එද්දි තනියෙන් එන්න අමතක කරේ නෑ. ඔව් ශනිත්වත් මගෙත් එක්ක එක්කගෙන එන්න අමතක කරේ නෑ නේද? අනිවාර්යයෙන්ම මමත් අද ෆැමිලි එකක් මෙක්කන් ඇවිල්ලා තියෙනවා. අපි ගමන් යන්න නේද? ඔව් චතු අපි නම් පටන් ගමු නේද? අද අපි පෙන්වන්න යන්නේ අයන් ඔන් ක්‍රමයට කොහොමද ඇඳුමකට හැඩ කරගන්නේ විලාසිතා හදගන්නේ කියන එක. චතු ඒකට අපිට අවශ්‍ය අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් පොඩ්ඩක් පෙන්නමු නේද? අපිට මේ ඇප්ලික් එකක් අවශ්‍යයි. මේක විශේෂයෙන්ම අපි බලන්න ඕන බැලුවම චතු පේනවා පිටිපස්සේ ගම් එකක් ඔල්රෙඩි තියෙනවා. අපි මෙච්චර දවස් කතා කරේ මේ ශනිතයි අපි ගම් ගාලා අලවන එකක්. අලවන එක. දැන් හොඳට පේනවා අපේ ප්‍රේක්ෂකින්ට මේ ප්ලාස්ටික් එකක් වගේ පිටිපස්සේ ඇප්ලික් එකේ තියෙනවා. මේකට කියන්නේ අයන් ඔන් එකක් කියලා. මේක ඇඳුමට තියලා අයන් එකක් භාවිතා කරලා අයන් කරපු ගමන් මේ ගම් එක දිය වෙලා ඇඳුමට ඇලවෙනවා. ඒත් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි චතු අපි කොච්චර ගම් භාවිතා කරත් අපි මතක තියාගන්න ඕන ත්‍රෙඩ් එකෙනුත් ඒක පොඩ්ඩක් සිකියෝ කරන්න හැමතිස්සෙම වැඩි කරගන්න. ඒකට අමතරව අපි පාවිච්චි කරනවා ගෙදර විසු කරන තව රෙදි ප්‍රමාණයක් තියෙනවා. පොඩි රෙදි කැලක් අපි අයින් කරන රෙදි කැලක් පුළුවන් නම් අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මගේ ගෙදර මම අයින් කරන සෙටින් කැලක් තිබුණා. ඒ සෙටින් මැටීරියල් එක මම හිතුවා ඩිසයින් එකට අපි භාවිතා කරනවා කියලා. චතු ඒක අපිට පේනවා මම රවුන්ඩ් ටිකක් ඇඳලා තියෙනවා. හරියටම ළමයි රවුන්ඩ් අඳින්න. එක්සැක්ට්ලි පොඩි අර ලේසි නේ. ඒකින්ද මේක දුව පුතා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා. මම අර කැවිලි ටික හදා ගන්න කලින් නැත්නම් මම ලෑස්ති වෙනකල් පුතේ මේක රවුන්ඩ් ටිකක් ඇඳලා දෙන්න කිව්වොත් ඔන්න ගෙදරයි කරලා. කාසියක් අරගෙන කාසියක තිබ්බ කාසියක වටේ සර්කම්ෆරන්ස් එකේ අපි ඇඳගත්තා. එහෙම ඇඳගත්තු රවුන්ඩ් එකක් තමයි චතු අපි මේ තියෙන්නේ. ඒ වගේම එහෙම කපාගත්ත රවුන්ඩ් ටිකක් තමයි ශනිත් මේ විදිහට මේ ගෙනල්ලා තියෙන්නේ. පෙන්වන්නේ යන්නේ. අපි මේ රවුම කරන්නේ කතුරෙන් කැපුවා. කතුරෙන් කපලා ඒකේ නූල් යන්න නැතුව යන්න අපි හිමීට
ඉටිපන්දමක ආධාරයෙන් ඒක පුච්ච ගන්නවා. ඒකත් අපි කරලා පෙන්නමු නේද චතු? ඒ අමතරව අපිට අවශ්‍යයි තව බීඩ්ස් වර්ගයක් චතු. එක බීඩ්ස් වර්ගයක් අපි පාවිච්චි කරනවා. චතුර මම දැන් දෙන්නම් මේ බීඩ්ස් ටිකත්. මේ බීඩ්ස් ටික අවශ්‍යයි අපිට. බීඩ්ස් වර්ගයක් පොඩි කොපර් කලර් එකේ රන්වන් පහයක් දිස් වෙන කොපර් කලර් එකට වැඩිපුර ප්‍රමාණයකට බර වෙන බීඩ්ස් වර්ගයක් පාවිච්චි කරනවා. ඒ වගේම අපේ ඉදිකටු සහ වෙනද වගේ ඉදිකටු ස්ටෑන්ඩඩ් දෙයක් අපි හැමදාම පාවිච්චි කරන. ඒ වගේම අපේ නිරූපිකාව ඇඳන් ඉන්න සාරි හැට්ටේ බටන්ස් පාවිච්චි කරලා අපි තියනවා ජැකට් එක සිකියර් කරන්න. ඔය ටික තමයි චතු අද පාවිච්චි කරන්නේ. ඉතින් අපි පටන් ගමු අපේ අයන් ඔන් එක. අපි අද අපේ පුතා අඳින සරම තමයි අපි ඉස්සනම් නිම කරන්න යන්නේ. ඒ සරමට අපි මෙහෙම බ්ලැක් සරමක්, කළු සරමක් අපි පාවිච්චි කරනවා. කළු සරමට අපි දැන් මේ ආකාරයට අපි තියාගන්නවා අපේ ඇප්ලික් එක. ඇප්ලික් එක තියාගෙන චතු අපි ඇල්පිනිටි භාවිතා කරන්නේ නෑ මේකෙදි. මොකද අපි ඇප්ලික් එක කෙලින්ම තියලා දැන් අපි අයන් කරන්න තමයි යන්නේ. මෙහෙම ඇප්ලික් එක උඩින් චතු මෙහෙම අයන් එක තියලා අපි අයන් කරනවා. එතකොට ඇප්ලික් එකේ තියෙන ගම් එක මෙල්ට් වෙද්දී, දිය වෙද්දී රෙද්දට ඇප්ලික් එක ඉබේම අල්ල ගන්නවා නේද? හරි. ඒක ඉතාමත් පහසු ක්‍රමයක් නේද? හරිම සරලයි, හරිම පහසුයි. ගමනක් යන්න මිනිත්තු 20කට ඉස්සෙල්ලා වුණත් අපිට ඇඳුමක් නැත්තම් හරියට අඳ ගන්න. තියෙන ඇඳුමක් වැඩි ලස්සනක් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව අලුත් ඇඳුමක් කරලා අපිට ඒක ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කරන්නේ චතු පහසු දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට අපි පෙන්නනවා. අපි පසුම්බිය ආරක්ෂා කරගන්නේ පසුම්බියෙන් වැඩිපුර වියදම් වෙන දේ අවම කරගන්න අපි ගොඩාක් ක්‍රම සහ විදි කියලා දෙනවා. ඒකෙත් එක ක්‍රමයක් තමයි මේක. දැන් අපි පාවිච්චි කරන්නේ ගෙදර අයින් කරන රෙදි කෑල්ලක් ඩිසයින් එක තව ලස්සන කරගන්න. ඒ වගේම මේ අයන් ඔන් ක්‍රමයක් අපි අද කියලා දෙනවා අලුත් ක්‍රමයක් අපේ ටියුටෝරියල්ස් වල. අපි දැන් ටිකක් රස්න එන්න රෙද්දට තියලා ඒ අයන් ඔන් ඇප්ලික් එක හොඳට අයන් කරගන්නවා. මේ වගේ අපිට වෙළඳ පොලෙන් විලඳි ගන්න තියෙනවා නේද? බොහොම පහසුට ගන්න පුළුවන්. චතු ඔය මේ අපි ඇප්ලික් කරන මේ ඇප්ලික් කොටසක් අපිට රුපියල් 200ක් 250 වැනි මුදලකට ගන්න පුළුවන්. අපි යන්නේ විදිහට තමයි මේ සරමට නේද? සරමට අපි දැන් ඇප්ලික් එක සරමට තියලා ඇප්ලික් කරලා එතකොට ඒක ඒ විදිහටම එකට ඇලවුණා නේද? අනිවාර්යයෙන්ම චතු දැන් අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සරමට ඇලවිලා තියෙන්නේ. ගැසුවත් ගැලවෙන්නේ නැහැ චතු. අපිට මේක වැඩි ආරක්ෂාවකට අපි හැමදාම කියනවා මගේ මේකේ එජස් වලට අයින් වලට නූල් භාවිතා කරලා ශක්තිමත් භාවය වැඩි කරන්න ඉන්දි කට්ටෙන් අපිට ඒක ෆික්ස් කරන්න පුළුවන්. අපි ඒක ෆික්ස් කරගන්න කල නැවතත් වාසනාට දුරකථන ඇමතුමක් තියෙනවා වාසනා. ඔව් චතු අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබිලා තිබෙනවා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව් කතා කරන්න. මම මේ තමර වැඩසටහනට ගත්තේ මේ ධෛර්යමත් සංසාවන්ට කියන්නේ ඒ අදහසක් දෙන්න මගේ අදහස දෙන්න මම කවි ලියනවා සින්දු ලියනවා මට දුකක් දැනුණාම මම කවියක් ලියනවා මම සින්දුවක් ලියනවා ඊට පස්සේ මම මේක ඒ සින්දුව කියනවා ඊට පස්සේ ඒකින් මම තව මගේ යාළුවන්ටත් කියනවා ඒකෝර මේ තමන් කියන දැන් සින්දුවක් ලියලා කවියක් ලියලා ඒක තව කෙනෙකුට ආදර්ශයක් වෙන්න පුළුවන් තමන්ට වැඩි දියුණු කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මේ ස්වයංක්‍රියාවක් විදිහට කරන්නත් පුළුවන් ඉතින් මේ පොතක් ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන් හැම වෙලේම තමන් ගැන පසුතැවෙන්නේ නැතුව හඬා ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන තරම් යමක් කරලා තමන් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකයි මම අද ලියතමර වැඩසටහනට කතා කරේ මගේ අදහස කියන්න. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් හරිම සතුටුයි එතුමිය කියන විදිහටම මේ අපිට කාලේ නැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි කාලේ මොනවද කරන්න කියලා අපි එක දේවල් හිතනවා. ඔන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අපූර්ව දෙයක් එකතු කරනවා ජීවිතයේ ඇයිට හිතන දේවල් දුකක් දැනුණාම සතුටක් දැනුණාම ඒ කුරුටු ගන්නවා. ඒ බොහොම අපූර්ව කවි නිර්මාණ ලියනවා කියලා මතක් කළා. ජීවිතයේ අපේ කාන්තාවන්
තමන්ගේ දේවල් හරියාකාරව අපි කියන්නේ බොහොම සුබවාදීව හිතනවා කියන්නේ අනාත්මව හිතනවා කියන්නේ අන්නේ විතරයි. ඉතින් එහෙම කාන්තාවන් පිරිසක් අපේ රටේ ඉන්නවා කියලා මේ ලැබෙන දුරකථන නැවතුම් මේක අපිට හිතෙනවා දැනෙනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ආරාධනා කරනවා හවස 4 වෙනකම් අපි ඔබේ නිවාහනේ ඉන්නවා. ඔන්න කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. ඔබේ ජීවිතයේ සතුටුදායක කතාව අපිත් එක්ක බෙදා ගන්න. ලබා ගන්නවා කෙටි විරාමයක්. ඔබ දන්නවා ලියතඹර වැඩසටහනෙන් අපි විවිධාකාරයේ සම්පත්දායකින් හඳුන්වා දෙනවා. ඒ අතරින් ෂෙෆ්ලා ඉන්නවා. ඔබ දන්නවා අත්කම් නිර්මාණ ශිල්පියන් ඉන්නවා. ඉතින් අද මොවුන් උනත් අපි වැඩසටහනට අපි ඔවුන්ව ගේන්නට ඕනේ කියලා අපි තීරණය කරන්නට හේතුවක් වෙනවා. ඔවුන්ගේ ඒ ශාස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන නිපුණත්වය. ඔවුන් ආපු ගමන ලේසි පහසු නෑ. අපි මේ ෂෙෆ් කෙනෙක් එක්ක කතා කළත්, අපි මේ අත්කම් නිර්මාණ ශිල්පියෙක් එක්ක කතා කළත් ඔවුන්ගේ ජීවිතය ඔවුන් අනිත් අයට වඩා ඉස්සරහින් පියවරක් තියලා තියෙනවා. ඒ නිසාමයි ලියතඹර වැඩසටහනෙන් ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ශානිතුත් ඒ වගේ කෙනෙක්. ශානිත් බොහොම අපූර්වවට ලස්සනට අපිට පැහැදිලි කරනවා මේ නිර්මාණය කරන හැටි. චතු අවස්ථාව තියෙනවා යලිත් මතක් කරන්න. ඔව් අසන අපි ශානිත්නේ ඉතින් ඔන්න පොඩි වැඩ ටිකක් තමයි කරගත්තේ. ශානිත් ලෑස්තිලා ඉන්නවා අනිත් එකක් කරන්න. ඒ වගේම කියන්න ඕනේ නේද ශානිත් මම මෙතන ශානිත් කපලා තිබුණා ලස්සන රවුන්ඩ් එක මම ඉතාමත් සියුම්ම මේ කතරෙන් කපා ගත්තා. නේද ශානිත්? ඔව් චතු හරි සේවයක් මාට කළේ. දැන් අපි ඊළඟට පෙන්නන්නේ අපේ ප්‍රේක්ෂකයින්ට චතු මේ රවුන්ඩ් එක අපි කපා ගත්තු කොහොමද අපි පුච්ච ගන්න කියලා. මම හිතන්නේ නූල් ලැබෙන හින්දා වෙන්නේ නේද? නූල් ලැබෙන හින්දා. එතකොට අපේ බ්ලවුස් එකට අපි ඒක පාවිච්චි කරාම ඒක ඉක්මනට ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම අරගෙන රවුම ඔයගලන්ට පේනවා. රවුම මේ අතර අරගෙන මම කරන්නේ ඊටිපන්දම ළඟට අරගෙන ඊටිපන්දම වටේ බොහොම සියුම්ව චතු. කළු පාට වැඩිපුර හිටින්න නැතුව යන්න මේ පෙත්ත හරව අපි ඒක පොඩ්ඩක් පුච්ච ගන්නවා. එතකොට නූල් යන ප්‍රමාණය අඩු වෙනවා. එහෙම කෙරුවාම මෙන්න මේ වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ තියෙන ශානිත් ඒ විදිහට පුච්චගෙන ගෙනාවේ ඒවා ටිකක් නේද? ඒ වගේ කරගෙන අපි ගෙනාපු රතු බටන්ස් වගේ තියෙන මේ රවුන්ඩ් එක තමයි තියෙන්නේ. අපි නැවතත් මතක් කරමු චතු මම මේක කළේ රුපියල් 2ක කාසියක් අරගෙන තමයි මේ රවුන්ඩ් එක යන්නේ. ඉතින් බොහොම පහසුයි. හැමතිස්සෙම ගෙදර තියෙන දෙයක්. ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒක පාවිච්චි කරලා අපි රවුන්ඩ් එක හදාගත්තත් දැන් අපිට තියෙන්නේ අපේ දුව අඳින ඩ්‍රෙස් එකට මේ රවුන්ඩ් භාවිතා කරලා බීඩ්ස් භාවිතා කරලා කොහොමද වැඩි අලංකාරය කරන්න කියලා. දැන් අපිට පෙන්වන්න පුළුවන් චතු මේ ඩ්‍රෙස් එකත් අපි අර අපේ පුතාගේ සරමට ඇප්ලීක් කරපු ඇප්ලීක් එකම තමයි ඩ්‍රෙස් එකකට අපි භාවිතා කරලා තියෙන්නේ. ඒ විදිහට බලද්දී ඔයගොල්ලන්ට පේනවා එකම ඩිසයින් එක සරං එකේ ඩ්‍රෙස් එකේ අපි දුවගේ පාවිච්චි කරලා තියෙන්නේ. පවුලින හැමෝටම එකම විදිහට අඳගෙන යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක තමයි අපි අද පෙන්නන්නේ. පවුලක් හැටියට ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ කොහොමද එකම ඩිසයින් එකක් කරගෙන අපි ගමන් යන්නේ. නෑ ගම් යන්නේ කියලා. ඉතින් චතු දැන් අපි එහෙනම් මේක පටන් ගමු. සිප් එකේ අරලා ඩ්‍රෙස් එක ගමු. අපි හැංගර් එකෙන් එළියට අරගෙන අපිට තියෙන්නේ ඇප්ලික් එකේ අවසාන කොටස කරන්න. ශානිත් දැන් ওই විදිහට කියද්දි මට හිතුණා මේ අපි හුඟක් ලොකු වෙලාවක් මේ ඇඳුම් ගන්න ගියාම මේ අවුරුදු මාසයේ මහන්සි වෙනවනේ ලොකු කාලයක් ගත වෙනවා අපිට හරි ටිකක් මහන්සි අපි කියනවා shopping කරන්න ලොකු වෙලාවක් ගන්නවා කියලා මේ එකම ඩිසයින් හොයන්න කලර් මැච් කරන්න මේ හැම දෙයක් එකම හැබැයි ඔබ කියන විදිහට මෙහෙම මේ ඩිසයින් කරන්න පුළුවන් නම් අපිටම හරි ලේසි නේද හරිම පහසු දෙයක් වාසනා අපි කිව්වා වගේම අපි ප්‍රේක්ෂකයන්ට අපි කියන්නේ ඔයගොල්ලන්ට අලුත් දැනුමක් ලබා දෙන්නේ ගෙදරදීම මේක කරගන්න මේක ඉතාම පහසුයි අපි කරපු එකම දේ ඇප්ලික් එක කඩින් ගත්තා අයන් එක භාවිතා කළා අයන් කළා ඊට පස්සේ ගෙදර විසු කරන ගෙදර අයන් කරන රෙදි කෑල්ලක් අරගෙන පාට ගලපලා වර්ණ සංකලනය හරියට කරගෙන රතු සහ ගෝල්ඩ් භාවිතයෙන් අපි වැඩි අලංකාරය කරන එක තමයි කරන්නේ. ඔව් ශානිත් මේ ප්‍රේක්ෂකයට ප්‍රශ්නයක් තියෙනවා වෙනට පුළුවන් මේ වගේ දෙයක් අරගෙන අපි ඕනම මැටීරියල් එකකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සමහරක් ඒවා අපි කියනවා අයින් කරන්න බැරි මැටීරියල්ස් තියෙනවා. කොහොමද මේකට අපිට ඕන එකට ඇප්ලයි කරන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක් වාසනා. වාසනා යොමු කරපු ප්‍රශ්නේ තාම වටින ප්‍රශ්නයක්. මොකද අපි දැනගන්න ඕන ඕගැන්සා කියන රෙද්ද වගේ තුනී නයිලොන් රෙදි වලට අයන් එක භාවිතා කරද්දී පිච්චෙන්න තියෙන chance එක වැඩි. ඉතින් තද රෙද්දකට භාවිතා කරන එක තමයි ඊටාම වටින්නේ. ඒකේ අපි හොඳම දේ තමයි අපි දැනගන්න ඕන ටිකක් තද මැටීරියල් එක මේ ඩ්‍රෙස් එක අපි භාවිතා කරලා තියෙන්නේ තද මැටීරියල් එකක් ගුණාන පේනවා. සරම භාවිතා කරලා තියෙන්නේ සිල්ක් උනාට තද මැටීරියල් එකක්. මොකද මැටීරියල් එක ශානිත් මැටීරියල් එකේ නම වැලන්ටිනා. මේක ඇවිල්ලා බ්‍රයිඩල් සෙටින් එකක් තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. මේ දෙකම වාසනා පොඩි දිස්නයක් දෙන පොඩි ෆෙස්ටිව් ලුක් එකක් තියෙන මැටීරියල්ස්. ඒ වගේම තදයි. ඉතින් ඒකින් තද රෙද්දක් භාවිතා කරාම ගොඩක් වෙලා ලයිනින් යන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේ බුද්ධිමත් විදිහට අපි හිතුවොත් අපේ එක්ස්පෙන්සස් අපිට අඩු කරගන්න පුළුවන්. දැන් අපි පෙන්නන්න යනවා වාසනා සෙටින් පාටි එකකට උනත් අඳින්න පුළුවන් නේද? උත්සවයකට අඳින්න පුළුවන්. වෙඩින් එකකට දරුවෙකුට අඳින්න පුළුවන්. අපි දැන් පෙන්නද්දී ඇඳුම් කටලේ ඔයගලන්ට ඒක තේරෙයි. ඒක නිසා අපි දැන් අවසාන වශයෙන් මේ ඇප්ලික් කරගත්තු
ඇප්ලික එක වැඩි දියුණු කරන්න වැඩි ලස්සන කරන්න මේ රවුන්ඩ් ටික අරගෙන කොහොමද ඩිසයින් එක කරන්න කියලා අපි දැන් කියලා දෙනවා. චතු මේ රවුම ඕගොල්ලෝ අරගන්නවා. අපි අරගෙන දිස්නේ තියෙන පැත්තෙන් දෙකට නමනවා. දිස්නේ තියෙන පැත්ත දෙකට නමුවම මෙන්න මේ වගේ එනවා. ඒක ආයේ අපි හතරට නමනවා චතු. හතරට නමද්දී මල් පෙත්තක් ආකාරයට මෙහෙම අපි නමා ගන්නවා. ඔයගලන්ට දැන් පේනවා ඇති බොහොම පහසුව. ඉස්සලා මම දෙකට නැමුවා ඊට පස්සේ ඒක හතරට නැමුවා. හතරෙන් නපමු මේ මල් පෙත්ත අපි ඉඳි කට්ටක් මාර්ගෙන් නූලක් මාර්ගෙන් අපි ෆික්ස් කරනවා අපේ ඩිසයින් එකට. හරි. අපි මේ විදිහට හදාගත්ත පුංචි මල මේ විදිහට ෆික්ස් කරගන්නකල් නැවතත් වාසනාගේ පැත්තට ගිහින් එන්න තමයි හදන්නේ. ඔව් චතු අපිට දුරකථන නැවතුමක් ලැබිලා තිබෙනවා. දුරකථන නඳින ඔබටයි මේ අයිබෝවන් කියන්නේ. අයිබෝවන්. අයිබෝවන්. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. මිස් මම කතා කරන්නේ මින්ගමේ විශාකා. මේක කලින් මම කතා කරලා තියෙන ඇත්තටම සන්තෝෂයි. අද කතා කරන්නේ ඉතින් මේ ස්වයං රැකියාව සම්බන්ධව. ඇත්තටම මේ ස්වයං රැකියාව කරන අයට ගොඩාක් මේ තියෙන කියන්නේ අසරණ වෙලා ඉන්න අපේ ජීවිතේ. ඉතින් අපි මොන හරි දෙයක් කරද්දී ඇත්තටම මේ ස්වයං රැකියාව මේ කොයි ආකාරයෙන්ද පටන් ගන්න කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඉතින් අපි පටන් ගන්න දේ මොන වගේද කියලා අපි හිතලා හොඳට යම් දෙයක් පටන් ගත්තොත් ඒකේ ඉස්සරහට යන්න අපිට කවදාකවත් මේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ ගන්න අපි හිතමුකෝ අපි අසරණ වෙලා ඉන්නවා කියලා බොහෝලාට අපේ කාන්තාන්ට අසරණ වෙලා ඉන්නවා ජීවිතේ කරන්න දෙයක් නැතුව. ඒ නිසා අපි මට අදහස් වෙන්නේ මේ වෙලාවේ එක්කටම මට සතුටුයි. ඔය හැමදාම මම බලනවා ඔය දිය තමර වැඩසටහන අපේ බලන හැම කාන්තාවක්ම මේ ශක්තිමත් වෙන්න ඕනේ. මේ වැඩසටහන ගොඩාක් අපිට ගන්න දේවල් තියෙන අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මම කියන්න කැමතියි මගේ මම ස්වයං රැකියාවක් කරන්න කියන්නේ මට රැකියාවක් නැතුව මම අසරණ වෙලා හිටියා. ඇත්තටම දැන් මට මගේ ජීවිතේ මගේ දරුවෙක් එක්ක මම අසරණ ඉන්න අවස්ථාවේ මට යමක් කරන්න හිතුණා. දැන් මම මගේ ව්‍යාපාරයක් කරගෙන යනවා මම. ඇත්තටම ඒක කියන්නේ මට ඒ දේ මුලින් අවබෝධයක් තිබුණේ නැහැ. කියන්නේ කොහොමද මට අවබෝධයක් තිබුණේ නැහැ මේ. ඔව් බොහොම ස්තුතියි විශාකා. ඔව් මතකයි ඔබතුමිය පහුගිය දිනක අපිට කතා කළා ওই විදිහට බොහොම සතුටින් කතා බහ කළා විශාකා. හරිම සතුටුයි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් එතුමිය කිව්ව විදිහටම මේ අපිට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන්නට පුළුවන්. මට සල්ලි නැහැ, මට මූලික ප්‍රාග්ධනය නැහැ, මම කොහොමද මේක පටන් ගන්නේ, මට අදහසක් නැහැ. මේකේ හුඟක් ප්‍රශ්න තියෙනවට පුළුවන්. නිවී නැහැල්ලේ අපි කියනවා පාඩුවේ පැත්තකට වෙලා ටිකක් කල්පනා කරලා බලන්න. දවසේ වැඩ ඔක්කොම කළා රාත්‍රී කාලේ විනාඩි 10ක් ඔබ ගැන හිතන්න. හුඟක් දේවල් ඔබට මතක් වෙවි. හුඟක් දේවල් ඔබට හිතේවි. මම මේ වගේ දෙයක් කරන්නට අවශ්‍යයි කියලා. සුසුකම් ලත් කෙනෙක්ගෙන් යම් අපි කියනවා දැනුමක් තිබෙන කෙනෙක්ගෙන් මේ ගැන අහලා බලන්න. මම මේ දෙකලොත් මේක සාර්ථක වේද? ජීවිතේ ළඟම ඉන්න කෙනෙක්ගෙන් මේ දේවල් අහලා බලන්න. ඔබට පුළුවන්කම ලැබෙවි ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ආරාධනා කරනවා ජීවිතේ ජයග්‍රහණය කරන්න. විශාක වගේ ඔබටත් පුළුවන් අපේ දුරකථන නැමතුමක් දීලා ඔබේ ජීවිතයේ සතුටුදායක කතාව, ඒ ජයග්‍රහී කතාව අපිත් එක්ක බෙදා ගන්න. චතු? ඔව් වසන ඇත්තටම අද දවසේදී අපිට එන හැම දුරකථන ඇමතුමක්ම හරිම ධනාත්මකයි නේද? ඉතින් ධනාත්මක වෙන්නේ මේ වගේ ස්වයං රැකියාව ගෙදරදී කරන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් දුරට මග හැරෙනවා නේද? ඉතින් ඔය අපි දැන් කතා කරේ කොහොමද අවුරුදු නෑගම් යනකොට ඇඳුමක් ලස්සනට තමන්ගේ අතින්ම නිර්මාණය කරගන්න කියලා. ඉතින් අපි කතා කරා විතරක් නෙවෙයි ශනිත් මෙන්න මේ පැත්තේ වැඩ. ශනිත් අපි කියමු නේද වැඩ ටික කරගන්න ගම. ඔව් සත දැන් අපි කිව්වා වගේ අපි ෆ්ලවර් පෙටල්ස් ටික අපි හදාගත්තා මේ විදියට. ඒක හදාගෙන අපි මේ ඇප්ලික එකේ එජ් එකකට මහනවා. මහන ගම අපි කරන්නේ අපි ඔයගොල්ලන්ට අපි බීඩ්ස් භාවිතා කරනවා කියලා. මේ වගේ බීඩ් එකක් අරගෙන ඉඳි කටුව මාර්ගයෙන් අර අපි හතරට නමාගත්තු පෙත්ත ඇඳුමට මේ විදිහට තියලා අපි ෆික්ස් කරගන්නවා. ශනිත් මේ දවස්වල අපි දන්නවා මේ 3D නිර්මාණ හුඟක් දෙනා කැමැත්තක් දක්වනවා. මම හිතන්නේ ඔබ මේ අයරන් ක්‍රමයේත් එක්ක එකතු කරන්නේ ඒ ක්‍රමය නේද? හරියටම හරි වාසනා. මම අපේ ප්‍රේක්ෂකයින්ට පෙන්වන්නේ හැමදාම නවීන දෙයක් කරන්න පුළුවන් විදියට. ඒකට එකම හේතුව අපිට ඕන අපේ ප්‍රේක්ෂකයින්ට අඩුම වියදමින් ලස්සන නිමැවීමක් කරගන්න. වාසනා අපි දන්නවා අපි ගියොත් මාකට් එකට අපි ගියොත් අපිට මේ වගේ රෙද්දක් ලබා ගන්න මේ වගේ ලේස් එකක් ලබා ගන්න ගොඩාක් ගණන් යනවා. රුපියල් 4000ක් 5000ක් ඊටත් වඩා වෙන අවස්ථා තියෙනවා යාරයක් ලබා ගන්න. ඉතින් දැන් මෙතනට අපිට යන්නේ ඇත්තටම බැලුවොත් රුපියල් 210ක් වෙනි මමයි. ඉතින් පොඩි ප්‍රමාණයක්. ඒකට හේතුව ඇප්ලික එකට රුපියල් 200ක් විතර වෙනවා. බීඩ්ස් වලට අපිට එච්චර එක්ස්පෙන්සිව් නෑ ගණන් යන්නේ නෑ. ඉතින් 210කට
රුපියල් 10 ගාණක් වටිනා නිමවීමක් අපිට කරගන්න පුළුවන්. අපි කිව්වා වගේ හරිම සරලයි මේ දේ. හරිම සරලයි. ඕගොල්ලන්ට තියෙන ඔන්න අපේ පර්ස් එකට හොඳ වාසියක්. මේ වාසියත් එක්ක කතා කරන්න තවත් බොහෝ දේ තියෙනවා. ඉතින් කෙටි විරාමයකින් පස්සේ අපි නැවතත් සූදානම් මේ වාසිය ගැන කතා කරන්න. ඔබේ ජීවිතයේ දුක්මරම කතාව අපිත් එක්ක කියන්න කියලා අපි ඔබට කිව්වහම ඔබ දුරකථන ඇමතුම් රසක් ලබා දුන්නා. ඉතින් ඒ විදිහටම ඔබේ ජීවිතයේ සතුටුදායක කතාව අපිත් එක්ක බෙදා ගන්න කියලා අපි ඔබට කිව්වහම නිෂ්පාදක මණ්ඩලය කියන විදිහට අපිට දුරකථන ඇමතුම් රසක් ගලාගෙන එනවා දවසේදී. ඉතින් හරිම සන්තෝසයි. ඉතින් අපි පුළුවන් විදිහට අවස්ථාව ලබා දෙන්න සූදානම් හැම කෙනෙකුටම. ඉතින් ආරාධනා කරනවා ඔබට තව ස්වල්ප මොහොතයි අපිට තියෙන පොඩි වෙලාවක් අපිට තියෙන දවසේදී කතා බහ කරන්න. ඔබට තවමත් අවස්ථාවක් තිබෙනවා අපිට කතා කරන්න. මම යලිත් සූදානම් මතක් කරන දුරකථන අංක 01 4 66 දුරකථන අංකවලට පුළුවන් ඔබට කතා කරන්න. දුරකථන මාර්ග කාර්ය බහුලයි නම් ඔබට පුළුවන් අපිට ලිපි මාර්ග ඔස්සේ ඔබගේ අදහස් යෝජනා විතරක් නෙවෙයි ඔබේ නිර්මාණ ලියලා එවන්න. මම මතක් කරනම් අපගේ ලිපිනය ලියතමරා සිරස ටීවී තැපැල් පෙට්ටිය 20 රත්මලාන. ලියතමරා සිරස ටීවී තැපැල් පෙට්ටිය 20 රත්මලාන කියන ලිපිනයට ඔබට පුළුවන් ඔබගේ අදහස් යෝජනා මේ හැම දෙයක්ම අපිට ලියලා එවන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. ඉතින් ඒ බවත් මතක් කරන ගමන් යලි සූදානම් චතු ඉන්න පැත්තට යන්න. ඔව් අසනා අපි මුලින්ම අපි කතා කරේ කොහොමද කරවිල පිරවුමක් හදාගන්න කියලා. ඉතින් අපි ඊට පස්සේ කතා කරා කොහොමද නෑගම් යද්දී ලස්සනට පිළිවෙලකට යන්නේ කියලා ඇඳුමක් හදන හැටි තමයි අපි කියලා දුන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔන්න අපිට මේ සැරේ නෑගම් යද්දී ලස්සන ඇඳගෙන මේ කරවිල පිරවුමුණත් අරන් යන්න පුළුවන්. එහෙම නේද ෂෙෆ්? අනිවාර්යයෙන් චතු. දැන් අපි හදාගෙන ඉවරයි කරවිල පිරවුම. දැන් තියෙන්නේ කරවිල හින්දුම හදාගන්න. පිරවුම හදාගෙන ඉවරයි. දැන් හින්දුම හදාගන්න. මෙන්න මේ විදිහටයි චතු තමයි අපි කරවිල ටිකට පුරව ගත්තේ. දැන් පොල් තෙල් රත් කරගත්තා. දැන් පොල් තෙල් හොඳට රත් වෙලා තියෙනවා. දැන් ඊළඟ ටෙම්පරාදුව දානවා කරි එක හදන්න. ඒකට තක්කාලි ටිකුත් අපි එකතු කරගන්නවා. තක්කාලි, ලුණු, සුදු ලුණු. ඔව්. රම්පේ කරපිංචා, කුරුඳු පොත්තක්. ඒ වගේ මට පේනවා මම ශනිත් පැත්තේදී චෙෆ් මේ පැත්තේ නිකන් ඉඳලා නැහැ. තව පොඩි ලස්සන ඩෙකොරේෂන් එකකුත් කරලා තියෙනවා. ඔව්. මෙහෙමයි චතු. ශනිත් මේ ඉගෙන ගත්ත දේවල් නේද ෂෙෆ්? ඔව්. ශනිතුත් ඉතින් මම දැක්කනේ ලස්සනට කරනවා. ඉතින් හැම කෙනෙක්ම අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ අර වාසනා කිව්වා වගේම අපි බොහොම මහන්සි වෙලා මොකද කෙලින්ම ඉගෙනගෙන නෙමෙයි අපි ගොඩාක් දුක් මහන්සි වෙලා. දැන් සාමාන්‍ය හොටෙල් ෆීල්ඩ් එකේ වුණත් සාමාන්‍ය පොඩි තැන කුස්සියේ කාණුවේ ඉඳන් තමයි මේ තත්ත්වයට එන්න ඕනේ. හරි. ඉතින් අනිවාර්යෙන් ශනිතුත් ඒ වගේ කියලා මම දන්නවා මොකද ශනිත් එකත් කතා කරනකොට. ඉතින් අපිට වැටෙන්න තැනක් නැහැ. අපි වැටුණත් එකයි උඩ හිටියත් එකයි අපි එක ස්ථාවරක ඉන්නවා. ඇවිත් ඉන්නවා. හරි. ඉතින් ඔන්න අපි මේ විදිහට කරවිල පිරවුමක් තමයි අද දවසේදී හදා ගනිමින් සිටින්නේ. කරවිල පිරවුම මේ විදිහට හදලා ඉවරයි. දැන් ෂෙෆ් හදන්නේ අපි චතු විශේෂයෙන්ම අපි තුන පහ ටික දා ගන්නවා. දැන් කරි එක හදන්න යන්නේ. කහ ටිකක් අපි මේ ගොඩක් කහ දා ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය තේ හැඳි කාලක් විතර සාමාන්‍ය ග්‍රෑම් 250කට 300කට තමයි තේ හැඳි කාලක් දාන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වැඩි කරගන්න. මිරිස් නොදා ඉන්නත් පුළුවන්. කිරට වගේ හදන්නත් පුළුවන්. ආසයි නම් මිරිස් ටිකක් වැඩිපුර දා ගන්න පුළුවන්. සැරට කන්න කැමති නම් මිරිස් නොදා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මම දී කිරි සාමාන්‍යයෙන් පළවෙනි කිරි නෙමෙයි දෙවෙනි කිරි එකතු කරගන්නවා. මේ විදිහට දී කිරි ටික එකතු කරගෙන දී කිරි ටිකට අපි අර විදිහට පුරවගත් කරවිල ගෙඩිය දානවා. කරවිල ටික විශේෂයෙන් චතු වැහෙන්නම දාන්න එපා. සාමාන්‍යයෙන් අපි අර කැවුම් හදනකොට මතකනේ තෙල් හැන්ද කැවුම උඩට දානවා අපි තෙල් හැන්ද කැවුම තැම්බෙනකම් බැදෙනකම් අපි කැවුම උඩට දාන්න තමයි ඒක ලස්සන. ඉතින් අර අපි මේ වගේම සාමාන්‍යයෙන් ගොඩක් පුරෝලා දාගන්න දී කිරි. හේතුව කරවිල ගෙඩිය උඩින් තියෙන්න ඕනේ නැත්නම් කරවිල ගෙඩිය මෑෂ් වෙන්න පුළුවන්. මොකද අපි පොල් වතුරනොත් තඹගෙන තියෙන්නේ. ඉතින් අපි අද දවසේදී මේ විදිහට පුරව ගත්ත කරවිල ගෙඩි 1 2 3 4 5යි. කරවිල ගෙඩි 5 දාලා තියෙනවා මේ හොදියකට නේද? ඔව්. හොදියකට දාලා දැන් ආපහු අපි තඹ ගන්නවා මේ හොදි. ටිකක් තඹ ගන්න. ගොඩක් වෙලා නෙමෙයි මේ අපි මේ එකක් මදගින්නේ නේද ෂෙෆ්? ඔව් දිය කිරි එක ටිකක් තඹගෙන ඉවරලා මිටි කිරි අවශ්‍ය නම් විතරක් දාගන්න. මිටි කිරි අවශ්‍ය නම් දාගන්න. මොකද මිටි කිරි කන්න හොඳ නැත්තම් කන්න එපා. ඔයගලන් දිය කිරිෙම හදාගන්න. හරි. ඉතින් ෂෙෆ් මෙන්න මේ විදිහට මේ ටික මදගින්නේ මේ විදිහට තැම්බෙනකල් මම නැවතත් සූදානම් වෙනවා ශනිත් ඉන්න පැත්තට යන්න. ශනිත් මොකද ওই පැත්තේ වෙන්නේ? මම හිතන්නේ චතු චෙෆ් කිව්වා වගේ අපි
සුව මහන්සියෙන් ජීවන ගමන ඇදගෙන ඉස්සරහට යද්දී මහන්සියේ ප්‍රතිඵල තමයි අපි හැබැයිම දකින්නේ. ෂෙෆ් කීප දේ හරියටම හරි. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵල අපි දැන් දකින්න යනවා. මොකද අපේ ඩ්‍රෙස් එකත් almost done. අපිට දැන් පෙන්වන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයින්ට මිනිත්තු 10ක් 15ක් ඇතුළත ඩ්‍රෙස් එකක් කරගන්නේ කොහොමද කියන එක. අපි ඔයගලන්ට පෙන්නුවා ඉස්සලම අයන් ඔන් ක්‍රමය. ඊට පස්සේ අපි දැන් ඔයගලන්ට පෙන්නුවා 3D ආකාරයෙන් කොහොමද සෙටින් මැටීරියල් එක භාවිතා කරලා අපි ෆ්ලවර්ස් ෆික්ස් කරන්න කියලා එක බීඩ් එකක් මාර්ගයෙන්. දැන් ඔයගලන්ට පේනවා ඩ්‍රෙස් එක අපි ඉවරයි. මිනිත්තු 10ක් ගියේ නෑ චතු. පරණ ගවුමකට වුණා. වැඩි අලංකාරයක් කරගෙන අලුත් නිර්මාණයක් කරගෙන යන්න පුළුවන්. දැන් අපිට තියෙන එකම දේ තමයි මේ ඩ්‍රෙස් එක අපේ දුවට අඳලා ඒගොල්ලෝ කොහොමද නෑදෑ ගමන් යන්නේ කියන එක බලන එක. හරි දැන් ඔන්න අපේ මේ නෑගම් යන ගවුම ශනිත් මේ විදිහට හැඩ ගන්නවලා ඉවරයි. හැඩ ගන්නවලා ඉවරයි. ඉතින් නැවතත් මම එහෙනම් ශනිත් ඕක අඳ ගන්න කල් මම නැවත ෂෙෆ් පැත්තට ගිහින් එන්න නේද? හරි චතු ෂෙෆ් අන්තිම ටචස් එක බලන්න. අනිවාර්යෙන්ම ෂෙෆ් ඉතින් අපේ මේ අල ටික තැඹිලා ඉවරද? තව ටිකක් තැඹෙනව නේද? ටිකක් තැඹෙන්න මම ටිකක් වැඩි ගින්දර තිබ්බා. මේ කාල වේලාවත් ඉක්මනින් යන නිසා. යන හින්දා. ඒතර පොඩක් හින්දෙන්න ඕන. හින්දුනම තමයි චතු මේකේ රස අපේ හොදේක හිතෙන්න ඕනේ නේද? හින්දෙන්න ඕන. හින්දුනම තමයි. ඉතින් මොකද අපිට මිටිකිරියක්කුත් තියෙනව නේද ෂෙෆ්? ඔව් මිටිකිරිය අවශ්‍ය නම් දාන්න පුළුවන්. නැත්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. නොදා ඉන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ චතු මේකේ අර හැඳි ගන්න ඕනේ. මේ කැටි ගහන්නේ නැහැ. මොකද කොයි වෙලෙත් අර පිරවුමට අපි ග්‍රේවි එක හොඳට හොදි ගතිය හොඳට දාන්න ඕනේ. ෂෙෆ් අපි අපව මතක් කරමු නේද අද දවසේදී අපි කරවිල පිරවුම හදාගන්න එකතු කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඔව් අපි ඒක කරගත්ත ආකාරය පොඩ්ඩක් මතක් කරමු. අපි කරවිල එකතු කරගත්ත පොඩි කුඩා කරවිල ඒක හොඳට සුද්ධ කරගන්න, ඇට අයින් කරගන්න. දෙකට පලා ගන්න එපා. පොඩි පීයෙන් ඉරක් ඇඳගෙන ඒක ඇට ටික අයින් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට අපි අල තඹපු අල තිබ්බා. මිරිස් කුඩු, ඒ වගේම කරපිංචා, තුන පහ, කහ මේ හැම දෙයක්ම එකතු කරගත්ත. පොල් තෙල්, මිටි කිරි, දිය කිරි, ලුණු මේ හැම දෙයක්ම එකතු කරගත්තා. ඒ වගේම අපිට රතු ලුණු හෝ බොම්බයි ලුණු එකතු කරගන්න පුළුවන්. අවු මිරිස් මේ දේවල්. ඉතින් කුඩාවට කපා ගන්න තක්කාලිත් අපි එකතු කරගත්තා. මොකද මම ගොරක එකතු කරගන්නෙත් නැහැ, සීබල එකතු කරගන්නෙත් නැහැ. මම තක්කාලි වලින් තමයි මේ රස ගන්නෙ. මොකද ගොරක සාමාන්‍යයෙන් චතු වතුර එක්ක අපි හදනවා නම් මිටිකිරි නොදා අපිට ගොරක එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ දෙයට මිටිකිරි එකතු කරනකොට අපිට තක්කාලි ටිකක් එකතු වුණාම තමයි මේ ඇඹුල ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගොරක හදිසියකත් එකතු කරොත් වෑංජනේ ඉවරනකොටම මේ ගොරක ඉත්ත ගන්න ඕනේ. තක්කාලි ගන්න ඕනේ නැහැ. තක්කාලි කියන්නේ සාමාන්‍ය තක්කාලි කන්නත් පුළුවන් නේද? ලයිට් ඇඹුල්ල. හරි. ඉතින් ඔන්න අපි මේ විදිහට අද දවසේදී තක්කාලිත් දාලා නේද? තක්කාලිත් දාලා කරවිල පිරවුමක් තමයි මේ හදන්නේ. තව පුංචි වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අමතක වුණ කට්ටියට අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික නැවතත් මතක් කරලා ලියතඹර පොතේ අපි හිතනවා ආයෙත් ඔබ ලියා ගන්න ඇති කියලා. අපි නැවතත් කෙටි විරාමයකට ගිහින් එන්න තමයි හදන්නේ. ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹර. ලියතඹරා වැඩසටහන තුලින් ඔන්න අපි නම් සූදානම් අලුත් අවුරුද්දට නෑගම් යන්න. ඔබ සූදානම්ද? සූදානම් නැත්තම් ඔන්න ශනිත් ලෑස්තිලා ඉන්නවා අපි. සූදානම් මොන හැටි පොඩ්ඩක් අපව මතක් කරන්න. එහෙම නේද ශනිත්? ඔව් චතු දැන් අපේ අම්මා, අපේ තාත්තා, ඒ වගේම අපේ දුව, අපේ පුතා 4 දෙනාම ලෑස්ති නෑද ගමන් යන්න. අපි අයනෝන් ක්‍රමයට කියලා දුන්නු ටියුටෝරියල් එකේ අයනෝන් ක්‍රමය සහ ගෙදර භාවිතා කරන්න පුළුවන් රෙදි වර්ග පාවිච්චි කරලා බීඩ්ස් වර්ග පාවිච්චි කරලා කොහොමද දුවගේ අම්මගේ සාරි ජැකට් එක සහ ගවුම අලංකාරය කරගන්න කියන එක අපි දැන් කියලා දුන්නා. ඒ වගේම පුතාට සහ තාත්තට ෂර්ට් එකට වගේම සරමටත් අපි කොහොමද අයනෝන් ක්‍රමේ පාවිච්චි කරලා අලංකාරය කරගන්න අපේ ඇඳුම කියන එක අපි දැන් පෙන්නලා තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් අපි කරපු දේ ෆැමිලි එකක් අපි ගෙනලා තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ෆැමිලි එකෙම බලන්න පුළුවන් අපි කොහොමද සරම සහ ෂර්ට් එක ඒ වගේම දුවගේ ගවුම සහ අම්මගේ සාරි ජැකට් එක කරලා තියෙන්නේ කියලා නෑදෑ ගමන් යන්න අවුරුද්දට අනිවාර්යයෙන් මේ සැරේ ඔන්න ඉතින් අවුරුද්දට නෑගම් යද්දී මෙන්න මේ වගේ ඇඳුමක් අපි ගෙදරින්දම අපි මේ විදිහ ඇඳුමක් නිර්මාණය කරගත්තත් එහෙම හැමෝම හයි නේද ශනිත් කොහොමද මේ වගේ දෙයක් ඉගෙන ගත්තේ කියලා. ඒත් ඉතින් අමතක කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම ලියතඹරා වැඩසටහන ගැනත් මතක් කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා එහෙම නේද? අනිවාර්යයෙන්ම මොකද අපි ගන්න දේ ඕගොල්ලන්ට පුළුවන් නම් ඒක සබෑ ජීවිතේ ආඳ ගන්න. අපි දැන් අද කතා කළා වගේ මේක ස්වයං රැකියාවකට පෙරලා ගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට ආදායම් මාර්ගයක් වෙනවා. බොහොම ලේසි බොහොම පහසුවෙන් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා සාරි ජැකට් එක වර්ක් කරලා තියෙන විදිය අපි ප්ලේන් සාරි එකක් පාවිච්චි කරලා තියෙන චතු. හරිම ලේසි ගෙදර තියෙන ඉන්එක්ස්පෙන්සිව් සාරි එකක් අපිට අඳින්න පුළුවන්. ජැකට් එක වැඩි අලංකාරය කරලා ජැකට් එකට අපි ඩිසයින් එකක් වැඩිපුර කරලා තියෙනවා.
ජැකට් එක ඔෆ් ෂෝල්ඩර් එකක් කරලා තියෙන්නේ. වගේම බෝරිචි අත් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ඔෆ් ෂෝල්ඩර් එකේ එක පැත්තකට අපි අපේ දුවගේ ගවුමට ඇප්ලික් කළා වගේ අයන් ඔන් ඇප්ලික් එක කරලා සෙටින් සහ බීඩ්ස් මාර්ගෙන් ජැකට් එක අලංකාරය කරලා තියෙනවා. අපි පොඩ්ඩක් දැන් අපිට පේනවා දුවගේ ඩ්‍රෙස් එක. දුවගේ ඩ්‍රෙස් එකට අපි වෙනසකට කියලා තියෙන්නේ බෝ දෙකක් අරන් තියෙනවා ස්ලීව්ස් දෙකට අත් දෙකට බෝ දෙකක්. ඒ වගේම ගවුමේ තට්ටු දෙකකට පාවිච්චි කරලා තියෙනවා. අපි කියමු දුවට පොඩ්ඩක් හැරිලා පෙන්වන්න කියලා. පිටිපස්සේ දුවගේ ඩ්‍රෙස් එකේ තියෙනවා බෝ එකක්. ඒකත් අපිට බලා ගන්න පුළුවන් තව චුට්ට වෙලාවකින්. ඔව් අපි චුටි බා පොඩ්ඩක් කැරකිලා පෙන්නමු නේද ඔයාගේ ලස්සන ගවුම. පේන වගේ පිටිපස්සට අපි ගෝල්ඩ් සිප් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සට ගෝල්ඩ් සිප් එකට බෝ එකකුත් අපි පාවිච්චි කරලා තියෙනවා. දුවට ඇලිස් බෑන්ඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා රතු පාටට. ඒ වගේම දැන් තාත්තගේ ෂර්ට් එක නේද? තාත්තගේ ෂර්ට් එක යද්දි තාත්තගේ ෂර්ට් එකේ කලර් එකේ ඉඳලා අපි අර අයන් ඔන් ඇප්ලික් එක භාවිතා කරලා තියෙනවා. කලර් එකේ බටන් හෝල්ස් රෙඩ් මාර්ගෙන් රතු නූලෙන් අපි ඉවර කරලා තියෙනවා. ඒකට එකම හේතුව ඊටු වර්ණ ගැළපීමේදී ලස්සනක් තියෙනවා චතු. ඒ වගේම අපි තාත්තට පාවිච්චි කරලා තියෙන්නේ රතු සහ කළු සරමක්. මොකද රතු කියන ඩිසයින් තීම් එක තමයි අපි මේකට පාවිච්චි කරලා තියෙන්නේ කලර් කොම්බිනේෂන් එකට. වර්ණ ගැන්වීමේදී ඒක නිසා රතු සහ කළු සරමක්. අපි දැන් පුතා ගැනත් කතා කරමු නේද? ඔව් ඒ වගේම තාත්තගේ ෂර්ට් එක අපි ග්‍රේ කලර් එක අලු පහති ෂර්ට් මැටීරියල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් වර්ණ දෙකකින් පොකට් එක සහ කෆ්ස් වර්ණ අඩු වර්ණයකින් සහ ෂර්ට් එක තද වර්ණයකින් පාවිච්චි කරලා තියෙනවා. එතකොට රෙඩ් ඩිසයින් එක එළියට එනවා වැඩි චතු. ඒක හොඳට පේනවා අපේ ප්‍රේක්ෂකින්ට දැන් කැමරාව දිහා බලද්දි. ඔව් අපි අපේ පොඩි පුතා දිහාත් බලමු නේද? පුතා අපි අලංකාරය කරලා තියෙන්නේ. පුතාට රතු කුර්තාවක් සහ කළු සරමට අපි අර රතු ඇප්ලික් එක කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. පෙන්නුව එක නේද ශනිත්තේ? අපි මේ අවස්ථාවේදී කරලා පෙන්නන්නේ ඔය සරම තමයි. පුතා දැන් අරන් ඉන්නේ අපි දැන් ඇප්ලික් කරපු සරම. ඔයගොල්ලන්ට පේනවා ඇති චතු එක දෙයක්. අපි කලර්ස් කීයක් මෙතනදී භාවිතා කරලා තියෙනවද? අපි කලර්ස් හරිම සීමිත ප්‍රමාණයක් නේද අරන් තියෙන්නේ. භාවිතා කරලා තියෙන්නේ. එකම කලර් එක නෙමෙයි රතු, කළු, අලු පාට, ගෝල්ඩ් පාට, ඒ වගේම බේජ් ගෝල්ඩ් එකකුත් පාවිච්චි කරලා තියෙනවා අම්මගේ සාරියට. ඉතින් වර්ණ ගැන්වීම ගැන අපි කතා කළා වාසනා පහුගිය ටියුටෝරියල්ස් වල. ඉතින් කලර් කොම්බිනේෂන්ස් හරියට ආවොත් ඇඳුමක් තව අලංකාරය කරගන්න පුළුවන්. ඒක තමයි අපි දැනගන්න ඕනේ. එතනින් එහාට ගියාම අපි ඇප්ලික් කරන දේ අපි ගම් භාවිතා කරලා ඇප්ලික් කරන දේ තමයි මේ මම මගේ කුර්තයකට කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට අපි අලුතින් ඉගෙනුවාද අයන් ඔන් ක්‍රමයට ඇප්ලික් කරලා කොහොමද ඇඳුමක් අලංකාරය කරගන්නේ කියලා චතු. ඔව් ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සැරේ නෑගම් යන්න ලියතඹරා වෙතින් අපි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ශනිත් මම පොඩ්ඩක් ආපහු අපේ ෂෙෆ් මොකද කරන්නේ කියලා බලන්න ඉන්න නේද? අනිවාර්යයෙන්ම චතු. ෂෙෆ් මං හිතන්නේ මෙතන වැඩ ටික ඉවරයි වගේ නේද? ඉවරයි චතු. අපි ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ අපි කරිප් කියන්නේ අපි මිරිස් කුඩු 3-5 කහ මේ හැම දෙයක්ම දාලා දී කිරි එකතු කරගත්තා. දී කිරි විතරයි මම එකතු කරගත්තේ. අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මිටි කිරිත් එකතු කරන්න. ඉතාමත් රසයි මිටි කිරි එකතු කරාම. ඒ වගේම තමයි අපි හොඳට හිඳෙන්න දුන්නා. හිඳෙන්න දුන්නාට පස්සේ කරවිල එක මතක තියාගන්න. මේ දී කිරි එක හිඳෙනකොට හොඳට හැන්දෙන් මේ කරවිල එක උඩට දාන්න ඕනේ. දී කිරි ගොඩාක් දාගන්න එපා. කරවිල ඉඳන් 3 කාලක් විතර දාගන්න ඔයගලන්ට. ඔන්න ඉතින් මේ තමයි අද දවසේදී අපි කරගත්ත කරවිල පිරවුම. කරවිල පිරවුම තමයි මේ දක්න ලැබෙන්නේ. ඉතින් අපේ ෂෙෆ් මේකට ලස්සනට මලක් හදලා තිනවා තක්කාලි වලින්. ඒ වගේම මම හිතා නමු මිරිස් වලින් කොළ ටිකක් හදලා තියෙනවා. ඒ වගේම මේ උඩින් දාලා තියෙන කිරි හොදි ටික නේද? අපි ග්‍රේවි එකේ තියෙන තක්කාලි තැඹුම් ඒවා සියලුම දේ කරපිංච ටික සුදු ලුණු ටික ඔක්කොම තියෙනවා මෙතන. ඒ ග්‍රේවි ටික තමයි අන්තිමටම බොර වෙනකොට. හරි? ඒකින්ද ඒ ටික තමයි උදේට මේ අද සාමාන්‍යයෙන් තියෙනනේ බොර හොද්ද උදේට කනකොට ගොඩක් රහයි කියලා. ඒ විදිහට තමයි මේ ඉතින් ඔන්න අද දවසේදී අපි කතා කරේ කොහොමද කියලා දුන්නේ. කොහොමද කරවිල පිරවුමක් හදාගන්න කියලා. ඉතින් ඔබට පුළුවන් අලුත් අවුරුද්ද ඉවරුණ ගම ඔබේ ගෙදර ඇවිත් ඉන්න නෑදෑයන්ට මේක හදලා කන්න දෙන්න. ඒ වගේම විතරක් නෙවෙයි නෑගම් යනකොට මෙන්න මේ වගේ කරවිල පිරවුමක් අරන් යන්නත් අමතක කරන්න එපා කියලා ඔබට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ෂෙෆ් අද දවසේදී මේ වගේ රසවත් ගුණවත් ආහාරයක් හදන්න කියලා දුන්නාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි සියලු දෙනාටම ආයුෂ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් ශනිත් අද දවසේදී නෑගම් යන්න ඕනි විදිහට ඒ කියන්නේ අපි ඉතාමත් ලස්සන වෙලා ගෙදර ඉඳන් කොහොමද අපි ඇඳුමක් හදාගන්න කියලා දුන්නා. ශනිත් හැමදාමත් වගේ අපිත් එක්ක ඒ වගේ අලුත් දේවල් තමයි කියලා දෙන්නේ. ඉතින් මම ශනිත්ටත් සුබ අලුත් අවුරුද්දක් ඒ වගේම බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. සුබ අලුත් අවුරුද්දක් අපේ ප්‍රේක්ෂකයන්ටත් වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද චතු? ඔව්. ඔව් ඉතින්
අපි අද දවසේදී ලියතඹර වැඩසටහන ආරම්භ කරා. ඒ වගේම දැන් අවසන් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔබ සැමට මමත් ශානිත් සහ ෂෙෆ්ම අපි හැමෝම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් වාසනාවට පොඩි අවස්ථාවක් දෙන්න තමයි හදන්නේ. ඔව් චතු ඉතින් අද දවසේදී අපි ඔබට මතක් කළා ඔබේ ජීවිතයේ ජයග්‍රාහී කතාව අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් ඒ විදිහට ඔබ අපිට කතා කළා. ඉතින් අපිට ලැබිලා තිබුණ කාල වේලාව අවසానයි. අවසාන වශයෙන් ඔබට හිතුණා මෙන්න මේ දේ මතක් කරන්න. බිල් ගේට්ස් වරක කියනවා දුප්පත්කම ගැන. දුප්පත් වෙලා ඉපදීම ඔබේ වරදක් නෙමේ. නමුත් දුප්පතෙක් විදිහට මිය යෑම ඔබේ වරදක් කියලා. ඉතින් ගිහින් එන්නම් සුබදායි දවසක්. හද ළඟම සරිසරා රසපදම් ගලපාලා නික නික හැඩමවනා ලියන් සරසනා ලියන් සනහ